ආයිබෝවන් දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ මේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මෙහෙවන ලබන මෙවර උසස් පෙළ විද්‍යා විභාගයට පෙනී සිටින A level විභාගයට පෙනී සිටින ළමයි සඳහා රසායන විද්‍යාව විෂය කොටසේ වැදගත්ම කොටසක් වන සමතුලිතතා ඒකකය ගැන. ඉතින් අපේ සමතුලිතතාවයේ ගත්තාම ඒ සමතුලිතතා ඒකකයට විශේෂ වෙනවා අපි ওই අපේ විද්‍යාගාරයේ තියෙන ප්‍රතික්‍රියා වලින් විශේෂ ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා. මොකද්ද? ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා, රිවර්සිබල් ප්‍රතික්‍රියා නැත්නම් ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා. එතකොට මේ සමහර ප්‍රතික්‍රියා විතරයි අපිට මෙහෙම ප්‍රතිවර්ත්‍ය ලෙස සිද්ධ කරන්න පුළුවන් සිදු වෙන්නේ. ඉතින් මේ ප්‍රතිවර්ත්‍ය ක්‍රියාවල භෞතික වශයෙන් වෙනස් වෙන ඒවා තියෙනවා, රසායනික වශයෙන් වෙනස් වෙන ඒවා තියෙනවා. ඒක නිසා අපේ විෂය කොටස ඒවට වෙන් වශයෙන් කතා කරන්න යොදාගෙන තියෙනවා. එතකොට අපි දැන් සංවෘත බෝතලයක් අස්සේ ජලය ටිකක් දාලා තියෙනවා නම් ඒ හිස් අවකාශයේ ජලය නිරන්තරයෙන් වාෂ්ප වෙනවා. ඉතින් මූඩිය වහලා තියෙන නිසා සංඝටක යන්නේ එන්න බෑ. ඒක සංවෘත පද්ධතියක් වුණාම ඒ වාෂ්ප ඝනීභවණය වෙන්නත් පටන් ගන්නවා. ඒතර වාෂ්පය ඝනීභවණය වෙනවා, ද්‍රවයේ වාෂ්ප වෙනවා. රසායනික වෙනසක් නැහැ, භෞතික විතරයි වෙනස් වෙන්නේ. ඉතින් එතකොට අපිට ඒක භෞතික කලාප වෙනසක් කියලා අපි කතා කරනවා. කලාප සමතුලිතතාවය කියලා. සමහර ඒවා තියෙනවා ඒවා රසායනිකව වෙනස් වෙන්නේ නැහැ. තියෙන සංයෝගය හරි අයනය හරි තවදුරටත් අයන වලට භාගිකව විඝටනය වෙනවා. ඒවා දුර්වල විද්‍යුත් විච්ඡේදක වශයෙන් හැසිරීලා 100% විඝටනය වෙන්නේ නැතුව භාගිකව විඝටනය වෙනවා. දැන් ජල අණුව ගත්තොත් H ධන වලටයි OH ඍණ වලටයි කැඩෙනවා. රසායනිකව වෙනසක් නැහැ. අණුව අයනත් එක්ක සමතුලිතව තියාගන්නවා. ඉතින් ඒවා අපි කතා කරන්න යනවා අයනික සමතුලිතතාවය කියලා. එතකොට මේ වගේ වර්ග කරලා කතා කරන අතරතුරේ අපි මුලින්ම කතා කරන්න ගන්නවා රසායනික ද්‍රව්‍ය වලින් තවත් රසායනික ද්‍රව්‍ය ටික ඇති කරගන්න රසායනික සමතුලිතතාවයන් ගැන, ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා ගැන. ඒක රසායනික ද්‍රව්‍ය වලින් රසායනික ද්‍රව්‍ය ඇති වෙන නිසා අපි ඒකට කියන්නේ රසායනික සමතුලිතතාවය කියන නම. මුල කොටස. ඉතින් මේ රසායනික සමතුලිතතාවය ගත්තාම අපි මුලින් දැනගන්න ඕනි ඇයි මේ සමහර ප්‍රතික්‍රියා විතරක් මේ ප්‍රතිවර්ත්‍ය වෙන්නේ. සමහර ප්‍රතික්‍රියා ප්‍රතිවර්ත්‍ය වෙන්න බෑ. සමහර ප්‍රතික්‍රියා විශේෂ තත්ත්වවලට ගියාම ප්‍රතිවර්ත්‍ය කරන්න පුළුවන්. ඇයි මේ කියලා අපි දැනගන්න ඕනි. එතකොට අපි කියනවා එතෙන්දී එතකොට සමහර ප්‍රතික්‍රියා විතරක් ඇයි මේ ප්‍රතිවර්ත්‍ය වෙන්නේ කියලා ගත්තාම අපි කියනවා යම්කිසි තත්ත්වයක් යටතේ ඒ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙන තත්ත්වය යටතේම ප්‍රතිඵලත් ප්‍රතික්‍රියක බවට පත් වෙන්න පුළුවන් නම් ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙන තත්ත්වය යටතේම ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙන තත්ත්වය යටතේම ප්‍රතිඵල වලටත් ප්‍රතික්‍රියක බවට පත් වෙන්න පුළුවන් නම් අන්න ඒවට ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් මම මෙතන දැම්මා එකම තත්ත්වය යටතේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවටත් ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවටත් ප්‍රතිඵල ප්‍රතික්‍රියක බවටත් පත්විය හැකිනම් ඒවා ප්‍රතිවර්ත්‍ය ක්‍රියා වෙනවා කියන එක. දැන් උදාහරණයක් ගත්තොත් NO2 අණු කුටීරයක් අස්සේ දාලා තිබ්බොත් එම ඒ NO2 අණු දෙක ගාන එකට එකතු වෙලා N2O4ට හැදෙනවා. N2O4 අණු හිමීට ආපහු NO2ට බිඳෙනවා. ඉතින් ආයක ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාව. දැන් අපි ඕගනික් වල කතා කරන මධ්‍යසාරයකට අම්ලයක් දානවා, කාබොක්සිලික් අම්ලයක්. ඉතින් අම්ලයි මධ්‍යසාරයි සල්ෆියුරික් උත්ප්‍රේරකයේ දාලා තියෙනකොට හිමීට එස්ටර් සහ ජලයේ බවට පත් වෙනවා. ඒ එස්ටර් සහ ජලයේ බවට පත් වෙච්ච එක හිමීට අහපව් මධ්‍යසාර සහ ජලයට පත් වෙනවා කාබර උෂ්ණත්වයේදී. එතකොට ඒක ප්‍රතිවර්ත්‍යයි කාබර උෂ්ණත්වයේදීම. ඒ වගේ දැන් අපේ පොල් තෙල් වල කතාව ගත්තොත් පොල් තෙල් හැදිලා තියෙන්නේ අපි සබන් නිෂ්පාදනයේදීත් බයෝඩීසල් නිෂ්පාදනයේදීත් කියනවා එස්ටරයක් කියලා. ග්ලිසරෝල් කියන මධ්‍යසාරයේ එස්ටරයක් ලෙසට තමයි තෙල් වර්ග හැදිලා තියෙන්නේ පොල් තෙල් හැම. ඉතින් මේ පොල් තෙල් හිමීට ජල වාෂ්පත් එක්ක ග්ලිසරෝල් වලටයි අම්ලයටයි කැඩෙනවා. පොල් තෙල් මුඩු වෙනවා. ඒ ක්‍රියාවලියත් ප්‍රතිවර්ත්‍ය ඉබේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. එතකොට අපි ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා වෙන්නේ
ඒ ඉදිරියට ආපස්සට එකම තත්වයටද ගමන් කරන්න පුළුවන් ඒවා කියලා දැනගන්න. ඊට පස්සේ කියනවා මේ ප්‍රතික්‍රියාවල සංවෘත පද්ධතියක් ASCII සිදුවෙන ආකාරය බැලුවොත් කියනවා අපේ අර තව කතාවක් අපි කියලා තියෙනවා අර තාප රසායනික පාඩමේදී. මොකද්ද ශක්ති විද්‍යා පාඩමේදී කියනවා ඩෙල්ටා G ඍණ නම් ස්වයන් සිද්ධ වේ. ඩෙල්ටා G ධන නම් ස්වයන් සිද්ධ නොවේ. ඩෙල්ටා G බිඳුව නම් ප්‍රතිවර්ත්‍ය සමතුලිතතාවයට පත්වේ කියලා. ඩෙල්ටා G බිඳුව වෙන ක්‍රියා ප්‍රතිවර්තයයි කියන එක කියනවා. ඒක එකක් අපේ. ඩෙල්ටා G බිඳුව වෙන ප්‍රතික්‍රියා ප්‍රතිවර්තයයි කියලා අපි කතා කරනවා. එතකොට දැන් අපිට ඒ ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවල ඩෙල්ටා G විචලනය ප්‍රස්ථාරිකව කතා කරන්න පුළුවන්. එතකොට යම් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේ ඩෙල්ටා G අවම වෙනවා නම් ඒ තැනටපත් වෙන්න කැමති. ඉතින් අපිට මේ ඩෙල්ටා G විචලනයේ මගිනුත් ප්‍රතිවර්තිතාවයයි සමතුලිතතාවයයි කියන්න පුළුවන්. එතකොට මේ මෙතන පළවෙනි ප්‍රස්ථාරයේ මේ පළවෙනි ප්‍රස්ථාරයේ තියෙනවා දෙපැත්තේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල තියෙනවා y අක්ෂවල තියෙනවා ඩෙල්ටා G. එතකොට මේකේ මේ ප්‍රතික්‍රියක කියලා කියන්නේ ප්‍රතික්‍රියා කියලා තියෙන තැන එතනයි ආරම්භක තැන ප්‍රතිඵල අග. ප්‍රතික්‍රියා කියන එකට දැන් උන ප්‍රතික්‍රියක කියලා දාන්නත් පුළුවන්. ඒක දානකොට ඒකේ අවම තැන තියෙන්නේ ප්‍රතිඵලවල. ඒක නිසා මේක කැමැති ප්‍රතික්‍රියකවල ඉඳලා අවම තැනට පෙරලිලා ආවිල්ලා මේ ප්‍රතිඵල කිට්ටුවම ස්ථායී වෙන්න කැමැති. ඒ කියන්නේ මේ ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියාවක ඩෙල්ටා G විචලනය. ප්‍රතිඵල පැත්තට යන්න තමයි කැමති. ඩෙල්ටා G අවම වෙන තැනට. දෙවෙනි ප්‍රස්ථාරයේ බලන්න දෙවෙනි ප්‍රස්ථාරයේ තියෙනවා හරියට ප්‍රතිඵල පැත්තට යනවා කියන්නේ කන්දක් නගිනවා වගේ ඩෙල්ටා G එක ප්‍රස්ථාරේ. ඒකට අකමැති. ඩෙල්ටා G අවම වෙලා තියෙන්නේ ප්‍රතික්‍රියා ළඟ ප්‍රතික්‍රියක ළඟ. එතකොට ඩෙල්ටා G අවම වෙන තැන ඉන්න කැමති කියන්නේ ඒක ස්වයන් සිද්ධ වෙන්නේ නැහැ. ස්වයන් සිද්ධ නෙවෙයි. තුන්වෙනි ප්‍රස්ථාරේ ගන්න බලන්න මෙන්න බලන්න ඒකේ. දෙපැත්තේ ඩෙල්ටා G සමාන මට්ටමේ තියෙනවා මැද තියෙනවා අවම තැන. මේ S කියන තැනට අදාළව ඩෙල්ටා G අවමයි. එතකොට මේගොල්ලෝ කැමැත්ත තියෙන්නේ ඩෙල්ටා G අඩුම වෙන තැනට ඇවිල්ලා මේ මැද තත්ත්වේ ලකුණු නවතින්න. මේ මැද තත්ත්වයක ලකුණු වෙනවා නවතිනවා කියන්නේ ප්‍රතික්‍රියකත් යම් ප්‍රමාණයක් ඉන්නවා ප්‍රතිඵලත් යම් ප්‍රමාණයක් ඉන්නවා. කවුරුවත් ඉවර වෙලා නැහැ. එතකොට ඒක මැද තැනක ඉන්නවා කියන්නේ ප්‍රතිවර්තිතාවයේ තියාගෙන තමන් සමතුලිතතාවයට ළඟා වෙනවා කියන එක. මේ මුල දෙවෙනි ප්‍රස්ථාරේ තියෙන්නේ අවම තැන තියෙන්නේ ප්‍රතික්‍රියක පැත්තට ලං වෙලා. ඒ ප්‍රතික්‍රියක පැත්තේ ලං වෙලා කියලා කියන්නේ ඒ වය ඉදිරි ක්‍රියාව සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නෙම නෑ කියන එක. එතකොට තමන් හුරු වෙන්න ඕනි මේ ඩෙල්ටා G විචලනය ගැන. ඩෙල්ටා G බිඳුව වෙන තැනට යන්න පුළුවන් ඒවා තමයි ප්‍රතිවර්ත ලෙස ක්‍රියා කරන්න කියන කතාව දැනගන්න ඕනි. ඩෙල්ටා G ධන වෙන ඒවා අපි ඩෙල්ටා G හොයන්නේ ප්‍රතිඵල වලින් ප්‍රතික්‍රියක අඩු කරලා. දැන් මෙතන ගත්තාම ප්‍රතිඵල මට්ටමේ තියෙන ගානෙම තමයි මේ ලක්ෂයේ ඩෙල්ටා G අග. මේ පැත්තෙන් බලනවා ප්‍රතික්‍රියකවල අග පැත්තෙන් බලනවා ප්‍රතිඵලවල. දෙන්නගේ මාගේ වෙනස එකම රේඛාවේ නිසා වෙනස අඩු කරලා බැලුවොත් බිඳුවයි. දෙවෙනි ප්‍රස්ථාරේ ප්‍රතිඵලවල ඩෙල්ටා G වැඩි. ඒ ප්‍රතික්‍රියකවල අඩුයි. ඉතින් ප්‍රතිඵල වලින් ප්‍රතික්‍රියක අඩු කරපුවාම එන්නේ ධන උත්තරයක්. එතකොට ඒක වෙන්නේ නැහැ. පළවෙනි ප්‍රස්ථාරේ ප්‍රතිඵලවල අඩුයි ප්‍රතික්‍රියකවල වැඩි. එතකොට අඩු කරපුවාම එන්නේ ඍණ උත්තරයක්. ඒක ස්වයන් සිද්ධ වෙනවා. මේක දැනගන්න ඕනේ. ඊළඟට බලන්න මේ ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක සිදුවෙන ක්‍රියාවලිය. එතකොට අපි හැම වෙලාවටම පොදුවේ කල්පිත සමීකරණයක් ගන්නවා A ධන B C ධන D. අර සිම්පල් ලකුණු වලින් අපි නියෝජනය කරනවා ස්ටොයිකියෝමිතිය. අර A ධන B C ධන D කියලා විතරක් දැම්මනම් අපිට ස්ටොයිකියෝමිතියේ සංඛ්‍යා එනකොට අනුකතාව සංඛ්‍යා එනකොට ඒවා කොහෙද ලියවෙන්නේ කියන එක ගැටලුවක් වෙන නිසා අපි කල්පිත සංකේත ටිකක් දාගන්නවා ස්ටොයිකියෝමිතියට සිම්පල් ලකුණු වලින්. එතකොට අර සිම්පල් A මවුල ගානක් සිම්පල් B මවුල ගානක් එක්ක ක්‍රියා කරලා සිම්පල් C සිම්පල් D මවුල ප්‍රමාණය ඇති වෙනවා. ඒවා කල්පිත සමීකරණේ ස්ටොයිකියෝමිතියට දාගත්ත සංකේත.
ඉතින් අපිට ඒක කටපාඩම් කරන්න දෙයක් නැහැ. සිම්පල් A කියන්නේ ඒගේ ස්ටොයිකියෝමිතිය. සිම්පල් D කියන්නේ D ගේ ස්ටොයිකියෝමිතිය. වෙන මේ සංකේත දැම්මොත් x y z දැම්මොත් x එක කාගේද y එක කාගේද කියලා ආය අපි බලන්න ඕනේ. දැන් මේක ලේසි. ඉතින් අපි ඉදිරි ක්‍රියාවේ ශීඝ්‍රතාවයට r forward කියන එකෙන් f අකුර දාගන්නවා. ඉදිරි ක්‍රියාවේ ශීඝ්‍රතාවයට. r reversible කියන එකට ආපසු ක්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා දාගන්නවා. එතකොට අපි මෙතන ප්‍රතිවර්ත ක්‍රියාවට දාන්නෙත් අර ඊතලය එක ඊතලයේ දෙපැත්තට එහෙම අපි දාන්නේ නැහැ. මෙහෙම දැම්මොත් අපිට මතක් වෙන්න ඕනි මේ විදිහට අපි දාන්නේ. එතකොට මේ අපි ඊතල දාන ඒවායේ විශේෂත්ව තියෙනවා. අර උඩම ඊතලයේ දාන්නේ ඕගනික් වල එහෙම බහුලව අපි ලියන මේ ශක්ති බන්ධන පාඩමේ ලියන ප්‍රතිවර්තතාවය නෙමෙයි. ඒ සම්ප්‍රයුක්ත ව්‍යුව පෙන්වන්න දාන ඊතලයේ තමයි මේ විදිහට දාන්නේ. දෙපැත්තට ඊතල දාපු බවක් ඒකේ තියෙනවා. නමුත් සමතුලිතතාවයට ඒක වළංගු නැහැ. ප්‍රතිවර්තයකට දාන්නේ මේක. සමහර පොත්වල ඉතින් මේ ඊතලය මෙහෙම දෙපැත්තට ඊතලයේ දාපු තැනුත් තියෙනවා. නමුත් මේ ආකාරයට ඊතලයෙන් අර්ධයක් දාපුවාම ප්‍රමාණවත් වෙනවා ප්‍රතිවර්තකය. මේක නෙමෙයි මේක. ඔය විදියට. ප්‍රතිවර්ත ඊතලේ. මේකේ දාලා තියෙනවා ඒක ටිකක් ලොකුවට එහෙම. එතකොට මේ ප්‍රතික්‍රියාවල ඉදිරි ක්‍රියාවේ ආපසු ක්‍රියාවේ සිදුවෙන විශේෂත්වය ගැන ගත්තොත් හරිද? අපි එතකොට ප්‍රතික්‍රියක ප්‍රතිඵල පැත්තටපත් වෙන එකට ඉදිරි ක්‍රියාව කියලා දාලා ඒකේ ශීඝ්‍රතාවයට RF කියලා දානවා. forward කියලා ඉදිරියට. එතකොට එහෙම දාපුවාම ප්‍රතික්‍රියක වලින් ආරම්භ කළා කියලා කිව්වොත් ආරම්භක වෙලාවේ ප්‍රතික්‍රියක ප්‍රමාණය අධිකම අධික නිසා එතකොට සාන්ද්‍රණය වැඩි නිසා ඉදිරි ක්‍රියාව ඊටාම ඉහළ වේගයෙන් පටන් ගන්නවා. අපි චාලක විද්‍යාවේදී කියනවනේ ශීඝ්‍රතාවයේ සමානුපාතිකයි අනුලෝමව R සමානුපාතිකයි A වල සාන්ද්‍රණී බලයට ඔහොම කියලා කියනවා. ඔය වගේ කතාව. ඉතින් A වල සාන්ද්‍රණය වැඩි නම් ශීඝ්‍රතාවය වැඩි. ආරම්භක වෙලාවේ ප්‍රතික්‍රියක වලින් ආරම්භ කළා කියලා කිව්වොත් forward එක ඉදිරි ක්‍රියාවේ ශීඝ්‍රතාවය උපරිම මට්ටමකින් පටන් ගන්නවා. ටිකක් වෙලා යනකොට ඒවා වැය වෙනකොට ක්‍රමක්‍රමයෙන් ඒවා අඩු වෙවි යනවා. ඉතින් සාන්ද්‍රණය අඩු වෙනකොට R අගයත් පහළ බහිනවා කියන එක මේ ප්‍රස්ථාරයෙන් පේනවා. කාලය සමග සාන්ද්‍රණය. ඉතින් R reversible එක බැලුවොත් ආපසු ක්‍රියාව ප්‍රතික්‍රියක ආරම්භයේ දැම්මේ නැහැ. R සමානුපාතිකයි ප්‍රතිඵලයක් C කියලා ඔහම ගත්තොත් ආරම්භයේ C ගේ සාන්ද්‍රණය බිඳුවයි. C ගේ සාන්ද්‍රණය නැහැ. ඒතර ප්‍රතික්‍රියාව ආරම්භයේ බිඳුවයි. හැබැයි ටිකක් වෙලා යනකොට ප්‍රතිඵල හැදීගෙන යනවා. ප්‍රතිඵල හැදීගෙන යනකොට C ගේ සාන්ද්‍රණයක් එනකොට R එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ආන්න එහෙම R එක වැඩි වෙලා ගිහිල්ලා එක්තරා වෙලාවකදී අර ප්‍රස්ථාරේ තියෙන විදියට මේක අඩු වීගෙන එනවා. මේ ප්‍රස්ථාරේ වැඩි වීගෙන යනවා. එතකොට මෙතන R forward එක R reversible එක. මෙතන ලක්ෂයට යනකොට R F එකයි R එකයි සමාන වෙනවා. අන්නේ තත්වයට ආවම කියනවා ප්‍රතික්‍රියාව සමතුලිතතාවයට ළඟා වුණා කියලා. එතෙන්දී සමතුලිතතාවයට වෙනකොට කතාව කියනවා ඉදිරි ක්‍රියාවේ ශීඝ්‍රතාවයයි ආපසු ක්‍රියාවේ ශීඝ්‍රතාවයයි එකම ප්‍රමාණයට ඇවිල්ලා. හරි. එතකොට ඒ වෙලාව වෙනකොට සමතුලිතතාවයට වෙනකොට ඉදිරි ක්‍රියාවයි ආපසු ක්‍රියාවයි සමාන වුණයි කියන එක දැනගන්න ඕනි. මේ කතාව කියන එක වැරදි කියලා. ප්‍රතිඵල ඇතිවෙන හැකියාවයි ප්‍රතික්‍රියක ඇතිවෙන හැකියාවයි සමානයි කියලා කිව්වොත් වැරදි. හේතුව දැන් ඒ ප්‍රතික්‍රියාවක මෙහෙම ගත්තොත්
දැන් මේක ස්ටොයිකියෝමිතිය දෙකට එක නිසා NO2 අණු දෙකක් වැය වෙනකොට N2O4 අණු එකයි බිඳෙන්න ඕනි සමාන වෙන්න. ඒක නිසා මෙතන ඉදිරි ක්‍රියාවයි ආපසු ක්‍රියාවයි ගන්නේ ප්‍රතිඵල ඇතිවීමයි ප්‍රතික්‍රියක ඇතිවීමයි කියන එකට වඩා යම් ප්‍රතික්‍රියකයක් වැය වෙන ශීඝ්‍රතාවයට ඉදිරි ක්‍රියාව කියනවා. ඒක හැදෙන එකට ආපසු ක්‍රියාව කියලා කියනවා. නමුත් ප්‍රතික්‍රියක වැය වෙන එකට ඉදිරි ක්‍රියාව ප්‍රතිඵල වැය වෙන එකට ආපසු ක්‍රියාව කියලා අරන් ඒ දෙක සමානයි කියලා ගත්තොත් වැරද්දක් තියෙනවා. මොකද්ද මෙතන NO2 අණු ගත්තොත් NO2 හැදෙන වේගය 2r නම් එයා 2r වේගයකින් හැදෙනවා නම් N2O4 වැය වෙන්නේ r වේගයකින්. ඒක නිසා මේ දෙන්නගේ සංසන්දන වේග වැරදි. එතකොට මෙයා වැය වෙන වේගය අඩු වෙන්නේ 2r වේගයකින් නම් එයා හැදෙන වේගයත් 2rම වෙනවා. මෙයා වැය වෙන වේගය 2r නම් එයා හැදෙන වේගයත් rම වෙනවා. ඉතින් අපි ඉදිරි ක්‍රියාව කියලා කියන්නේ ආපසු ක්‍රියාව කියන්නේ යම්කිසි සංඝටකයක් අරගෙන. නමුත් මෙතන NO2 වැය වෙන N2O4 හැදෙන හැම සමාන නැහැ. ස්ටොයිකියෝමිතිය මත ඒක රඳාපවතිනවා කියලා දැනගන්න ඕනේ. එතකොට අපි මොකද්ද? ඉදිරි ක්‍රියාවයි ආපසු ක්‍රියාවයි කියනකොට යම් සංඝටකයක් සැලකිල්ලට අරගෙන කියන්නේ. ඒ සංඝටකයේ වැය වෙන ඒ සංඝටකයේ හැදෙන. ඒක සමානයි. නමුත් මේක NO2 වැය වෙන N2O4 හැදෙන සමාන බවක් නැහැ කියන එක දැනගන්න ඕනේ. ඒවයි රඳාපවතින්නේ ස්ටොයිකියෝමිතිය මත. හැම කෙනාටම පොදු ශීඝ්‍රතාවයක් ගන්න නම් ඒ ලැබෙන ශීඝ්‍රතාවය තමන්ගේ ස්ටොයිකියෝමිතියෙන් බෙදලා ගන්න ඕනේ. චාලක පාඩමේ කියන විදිහට. ඉතින් මේ සමතුලිත ක්‍රියාව නිකන් උදාහරණයක් වශයෙන් නිකන් භෞතික ක්‍රියාවකට සම්බන්ධ කළොත් අපි දිගවට තියෙන වතුර ටැංකියකට එක පැත්තකින් වතුර වක් කරනවා වගේ. ඉතින් මුල පැත්තෙන් වතුර වක් කරනකොට වේගයෙන් ඉස්සරහට ගලාගෙන යනවා. ඉදිරි ක්‍රියාව වගේ. ආපස්සට එන්න විදියක් නැහැ. ඉදිරි කෙරවලේ වතුර තිබුණේ නැහැ. මේ වතුර ගලාගෙන ගිහිල්ලා එහා පැත්තේ බිත්තිය වැදුනට පස්සේ ආපසු එන්න පටන් ගන්නවා. එතකොට ආපසු ක්‍රියාව සිද්ධ වෙනවා. ඉතින් වතුර ටැංකියට වතුරක් කරලා ටික වෙලාවක් ගිහිල්ලා නිශ්චල නතර වෙනකොට අර පැත්තටයි මේ පැත්තටයි රැලි ගිහිල්ලා වතුර ටැංකිය සමතල භාවයට එනවා. ඊට පස්සේ ජලාංශු කොහාට හරි යනවා කොහෙන් හරි එනවා නැවතිලා නැතුව නමුත් මතු පිටින් ස්තරයේ සමානව තියාගන්න. ඇතුලේ චලන වෙනවා. සමතුලිතතාවයට ආව වගේ. ඉදිරි ක්‍රියාව ඉදිරියට ගැලීම, ආපසු ක්‍රියාව ආපස්සට ගැලීම වගේ ගත්තම සමතුලිතතාවයට එනවා කියන එක නිකන් උපමාවකින් අපි ගන්නවා. ඉතින් මේ වෙනකොට ඒ ප්‍රතික්‍රියාවට අදාළ සංඝටකවල සංයුතිය වෙනස් වීම ගත්තොත් මොකද සමහර ප්‍රතික්‍රියාවල තියෙනවා සමහර ඒවාය ඉදිරියට යන්න පහසු. එතකොට ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ඉදිරියට යනකොටත් බන්ධන බිඳිලා බන්ධන ඇති කර ගන්නවා. ආපසු ප්‍රතික්‍රියාවෙත් බන්ධන බිඳිලා බන්ධන ඇති කර ගන්නවා. ඉතින් මේ සමහර ප්‍රතික්‍රියාවල බන්ධන බිඳෙන සෑදෙන ප්‍රබලතා මත ඉදිරි ආපසු සිදුවීමේ හැකියාවල් තියෙනවා. දැන් හයිඩ්‍රජන් HH බන්ධනය කියන්නේ හරි ශක්තිමත්. I2 බන්ධනය ශක්තිමත්. මේ දෙන්න ක්‍රියා කරනවා ප්‍රතිවර්ත ලෙස 2HI. ඉතින් මේ බන්ධනය තියෙන්නේ ඔක්කොම අතර ඒක බන්ධන. ඉතින් මේවාය බන්ධන දිග අණුව බන්ධන ශක්තිය තීරණය වෙනවා. HH කියන්නේ බන්ධන දුර අඩුම අඩුයි. ඒකේ බන්ධන ශක්තිය හරිම වැඩි. බිඳ ගන්න හරි අමාරුයි. II බන්ධනයේට එච්චර ශක්තියක් නැහැ. නමුත් HI බන්ධනය හරි දුර්වලයි. මේක බිඳෙන්න හරි පහසුයි. HI අම්ලය ප්‍රබල අම්ලයකුත් වෙලා තියෙනවා. HF දුබල අම්ල 17 වෙනි කාණ්ඩයේදී අපි HFට කියනවා දුබල අම්ලයක් කියලා. ඒකට හේතුව තමයි ඒකේ බන්ධන ශක්තිය වැඩිකම නිසා බිඳෙන්න අපහසුයි. HI ප්‍රබල ආම්ලයක් වෙනවා. ඒක බිඳෙන්න ලේසි බන්ධන දිග වැඩි නිසා. ඒක නිසා දැන් ඉදිරියට යනකොට මේකේ මේ ප්‍රබල බන්ධන කැඩෙන්න ඕනි නිසා මේක සිදුවෙන්න අපහසුයි. මේකට ශක්තිය ඉල්ලනවා.
මේ පැත්තට යනකොට HI බන්ධනයේ බිඳෙන්න පොඩි ශක්තියක් ඕනි. ලේසියෙන් බිඳෙනවා. අර බන්ධන ලේසියට හැදෙනකොට ලොකු ශක්තියක් පිට වෙලා මේ පැත්තට යනකොට තාප දායක වෙනවා. එතකොට මේ තාප අවශෝෂක පැත්තට ශක්තියක් ඕනි නිසා ඉදිරියට සිද්ධ වෙන්න අපහසුයි. ආපස්සට සිද්ධ වෙන්න පහසුයි. එතකොට ඒ අනුව මේවය සමතුලිතතාවයට එනකොට සංඝටකවල ප්‍රමාණ තීරණය වෙනවා. දැන් මේක ඉදිරියට සිද්ධ වෙන්න අපහසු නිසා HI හැදෙන ප්‍රමාණය අඩුයි. ප්‍රතිඵලය අඩුයි. H2I2 අර ගානට සමතුලිත වුණාම ප්‍රතික්‍රියක වැය වෙන වේගයෙන්ම ආපසු හැදුනාම ඒ වැය සංවිතිය ස්ථිර වෙනවා. ස්ථිර වුණාම ඒ ස්ථිර වෙන ආකාරය මේ හැකියාව මත රඳාපවතී. බලන්න මේ දෙවෙනි ප්‍රස්ථාරේ ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩු වෙන්නේ ප්‍රමාණය අඩුවෙන්. ප්‍රතික්‍රියක වැය වෙලා තියෙන්නේ අඩුවෙන්. එතකොට බලන්න ප්‍රතික්‍රියක වැය වෙන ප්‍රමාණය ගත්තාම ප්‍රතික්‍රියක ප්‍රමාණය වැඩි මට්ටමක ඉන්නවා කියලා කියන්නේ එතකොට ඒක ඉදිරියට සිද්ධ වෙලා නැහැ. ප්‍රතිඵල හැදිලා තියෙන්නේ පොඩ්ඩයි. හැබැයි මේ සමාන්තර වෙනවා කියන්නේ අර සමතුලිතතාවයට ආවට පස්සේ ස්ථායීව තියෙනවා. ඕනෑම සංඝටකයක් වැය වෙන ප්‍රමාණයෙන්ම හැදෙනවා. වේග දෙක හැම වෙලාවෙම සමාන තත්වයට ආවට සංඝටකවල සාන්ද්‍රණ සමාන තත්වයට එන්නේ නැහැ. නමුත් ස්ථායී ගානකට එනවා. පළවෙනි ප්‍රස්ථාරය බලන්න. මේ ඉදිරියට ප්‍රතික්‍රියක හොඳට වැය වෙලා තියෙනවා. ප්‍රතික්‍රියක හොඳටම අඩු මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ප්‍රතිඵල හොඳට වැඩි මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉදිරි ක්‍රියාව ලේසි. ආපසු ක්‍රියාව වේගයෙන් සිද්ධ වෙනවා. එතකොට ප්‍රතිඵල ප්‍රමාණය හොඳට වැඩි වෙලා තියෙනවා. ඉදිරි ක්‍රියාව වේගවත්. ඒක නිසා ප්‍රතික්‍රියක ගොඩාක් අඩු මට්ටමකට ගිහිල්ලා ප්‍රතිඵල වැඩි මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ඉතින් හැම එකේම විශේෂත්වයක් තියෙනවා. සමතුලිතතාවයට ආවට පස්සේ සංයුතිය ස්ථිර බවට යනවා. ප්‍රතිඵල වැඩියෙන් හරි ප්‍රතික්‍රියක අඩුවෙන් හරි ස්ථායී තත්වයට යනවා. කලාතුරකින් ඉතින් අර ශීඝ්‍රතා ප්‍රස්ථාරයේ වගේම ප්‍රතිඵල ප්‍රතික්‍රියක සමාන තත්වයට යන්නත් පුළුවන්. හැබැයි වේග සමාන වුණාට සාන්ද්‍රණ හැම වෙලාවෙම සමාන තත්වයට යන්නේ නැහැ. අර බලන්න ප්‍රතික්‍රියක හොඳින් ප්‍රතිඵල බවට පත් වී ඇති අතර ප්‍රතික්‍රියක බවට පත්වීම දුර්වලයි. ඉදිරි ක්‍රියාව පහසු අතර ආපසු ක්‍රියාව දුර්වලයි. ඊළඟට ප්‍රතික්‍රියක වැය වී ඇත්තේ සුළු ප්‍රමාණයකි. ඉදිරි ක්‍රියාව දුර්වල අතර ප්‍රතිඵල ඇත්තේ සුළු ප්‍රමාණයකි. ආපසු ක්‍රියාව වේගවත් වෙනවා. එතකොට අයන්නේ ප්‍රතික්‍රියා සිදුවීම ගැන බලන්න ඕනි. ඊළඟට එතකොට ඒ සමතුලිතතාවයේ ස්ථිර තත්වයකට ගියාම හඳුනාගෙන තියෙනවා අපේ මේ පාඩමට වැදගත්ම අවස්ථාව සමතුලිතතා නියතය. පාඩම පුරාම ගණන් හදන්න ගන්න සමතුලිතතා නියතය. මොකක්ද අර ප්‍රතික්‍රියක ප්‍රතිඵල ස්ථායී තත්වයට ආවට පස්සේ ඒවය අනුපාතය බැලුවොත් ඉලක්කම් ස්ථිරයි නම් අනුපාතය ගත්තම ස්ථිර වෙනවා. ඉතින් මේ අනුපාතයේ ගත යුතු ආකාරය ගත්ත ප්‍රකාශයේ ලබා ගන්න විදිහක් තියෙනවා වචනයෙන් කියන්නත් පුළුවන්. අර බලන්න ගතික සමතුලිතතාවයේ වූ විට සංඝටකවල සාන්ද්‍රණය තවදුරටත් නොවෙනස්ව ඇති නිසා ඒවා අතර අනුපාතය සලකා සමතුලිතතා නියතය ප්‍රකාශ කර ඇත. බලන්න නියතේ වචනයෙන් කියන හැටි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ ගන්නවා. ඒවායේ මුල යෙදුවේ ස්ටොයිකියෝමිතිය අර සිම්පල් අකුරු වලින් යෙදුව ඒවා බලයට අරගෙන ಗುಣ කළා ගන්නවා. ඊළඟට ප්‍රතිඵල වලත් ඒ වගේම සාන්ද්‍රණ අරන් ඒවායේ බලය ස්ටොයිකියෝමිතිය බලයට අරගෙන ඒවා අතර අනුපාතය ගන්නවා. ඒකට කියනවා සමතුලිතතා නියතය කියලා. සාන්ද්‍රණ වලින් ගත්තාම මේකට අර කන්සන්ට්‍රේෂන් කියන එකේ C අකුර දාලා KC කියන වචනේ දෙනවා. බලන්න ආන් අර අපේ කල්පිත සමීකරණයට KC ලියලා තියෙන හැටි. KC සමානයි පළවල සාන්ද්‍රණවල ගුණිතය විතරක් නෙමෙයි අර ස්ටොයිකියෝමිතිය බලයට ගන්න ඕනි. ඊට පස්සේ ප්‍රතිඵල වලටත් ඒ වගේම ගත්තා වගේම ප්‍රතික්‍රියක වලටත් ගන්න ඕනි.
ඉතින් ප්‍රතිඵලවල අගය ප්‍රතික්‍රියකවල ගුණිතයෙන් බෙදපුවාම එන නියතයට කියනවා Kc කියලා. රසායනික සමතුලිතතා නියතය Kc. එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඔය වායුමේ තියෙන සංඝටකවලදී P සමානයි CRT. අතන අපි අරගත්තා වායු පාඩමේදී අපි ගන්නවා සාන්ද්‍රණය වෙනුවට පීඩණය ගන්න පුළුවන් කියලා. මොකද්ද? PV සමානයි nRT වල n බෙදීම V RT කියලා ගත්තම n බෙදීම V කියලා කියන්නේ කවුද? C සාන්ද්‍රණය. ඊට P සමානයි CRT. RT දෙන්න R කොහොමත් නියතයක් T නියතයක් වුණාම ඒ නියත දෙක අයින් කරපුවාම P අනුලෝමව සමානුපාතිකයි සාන්ද්‍රණයට. ඉතින් අපි පීඩන වෙනුවට සාන්ද්‍රණ වෙනුවට පීඩන බල තියෙනවා. එතකොට සාන්ද්‍රණවල ස්ටොයිකියෝමිතිය බලයට ගත්තා වගේම මේකේ පීඩනයේත් ස්ටොයිකියෝමිතිය බලයට අරගෙන අර ගුණිතය ප්‍රකාශ කළා ප්‍රතිඵල ප්‍රතික්‍රියක බෙදලා ගත්තම කියනවා පීඩනය පිළිබඳව ගත්ත නිසා Kp කියලා. සාන්ද්‍රණයෙන් සංයුතිය ගත්තම Kc. සමතුලිතතා නියත දෙකයි Kp Kc. ඉතින් අපේ විෂය නිර්දේශ වලට නෑ Ks කියලා එකකුත් තියෙනවා. Ks ප්‍රකාශ කරන්න නෑ අපිට. ඒ කියන්නේ මෞල භාග වලින් සංයුතිය ප්‍රකාශ කළොත් අපිට එනවා Ks කියන එක. Ks අපේ විෂය නිර්දේශයට නෑ. ගණන් හදන්න පෙර මේ Kp Kc අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. අපේ ගණන් වලදී කියනවා ගානේදී Kp Kc දෙකම හොයන්න කියලා. ඉතින් ඒ Kp Kc හොයනකොට එකක් හෙව්වට පස්සේ අනිකට යන්න කෙටි පාරක් තියෙනවා. දෙකම වෙන වෙනම හොයන්නේ නැතුව. ආන්නේ සම්බන්ධතාවය ලබා ගන්න හැටි අපි ඊළඟට බලන්න ඕනි. හරි? එතකොට අපි අර කලින් වගේම එතකොට අපි අර කලින් සම්බන්ධතාවයම ලබා ගන්නවා පීඩණය වෙනුවට CRT කියලා. එහෙම අරගෙන KP ප්‍රකාශයේ ඒ පදවලට අපි පීඩණයෙන් සම්බන්ධතා ලියනවා. එතකොට මෙතන මුලින්ම තිබුණේ C ගේ සාන්ද්‍රණය RT KP එකේ තියෙන්නේ ආංශික පීඩණය C ගේ. එතකොට අපි ලියනවා මෙතෙන්ට C ගේ සාන්ද්‍රණය RT කියන පදය. ඒක දාලා C බලය ඔහොම වරහන් කරලා දානවා. ඊට පස්සේ D ගේ පීඩණය මෙතන තිබුණේ. එතෙන්ට D ගේ සාන්ද්‍රණය දාලා RT දානවා. සම්පූර්ණ එකේම D බලය. ඊට පස්සේ මෙතන බෙදීම වශයෙන් තිබුණේ A ගේ පීඩණය. ඒකටත් දානවා අපි මේ සම්බන්ධතාවය. PA වෙනුවට A ගේ සාන්ද්‍රණය දානවා. එතකොට මෙතෙන්ට එන හැටි බලන්න. A ගේ සාන්ද්‍රණය සිම්පල් E බලය. එතකොට මෙතන තිබුණේ B ගේ පීඩනයේ ආංශික. එතකොට B ගේ සාන්ද්‍රණය RT. එතකොට B බලය එනවා අපිට. ඔය විදිහට. එතකොට අපිට මේ ආකාරයට සම්බන්ධතාවයේ පොදු පදයක් තියෙනවා හැමතැනම RT. එතකොට අපි RT පදය ඉර උඩින් පිටතට ගන්නවා. ඉර උඩින් පිටතට ගන්නකොට RT පදය මේ RT ගේ C මේ RT ගේ D. එතකොට ඉර උඩට එනවා RT ගේ C ධන D බලය. එහෙම ගත්තාම යටින් එනවා RT ගේ A ධන B බලය. ඊට පස්සේ ඒක බෙදීමක් වශයෙන් තියෙන නිසා අඩු කිරීමක් ලෙසට ගන්නවා. එතකොට මුල ටික තනි වෙනවා Kc ට අදාළ ප්‍රකාශන ටික. C ගේ C බලය දැන් තමන් RT ගේ බලය සුළු කරලා බැලුවොත් ඉර උඩ තියෙන්නේ වැඩි කිරීම නිසා බලවල එකතුව C ධන D.
ඉරයට තියෙන්නේ A ධන B. ආනේ විදිහට. මෙතන දාලා තියෙනවා එහා බෝඩ් එකේ මෙතන C ධන D ඍණ A ධන B. ඉතින් මේ මුල පොකුර තනිකරම KC පොකුර. එතකොට ඒක වෙනුවට KC ලියලා C ධන D ප්‍රතිඵලවල ස්ටොයිකියෝමිතියෙන් ප්‍රතික්‍රියකවල ස්ටොයිකියෝමිතිය අඩු කරනවා. ස්ටොයිකියෝමිතිය කියන්නේ මවුල සංඛ්‍යා. ඉතින් මවුල සංඛ්‍යාවේ වෙනස කියන්නේ වෙනසට දාන්නේ අපි ඩෙල්ටා. ඩෙල්ටා n කියලා දාලා KP සමානයි KC RT ඩෙල්ටා n කියලා අපි කියනවා. හරිද? ආන්නේ විදිහට අපිට KP KC හොයන්න පුළුවන්. එතකොට KP හොයාගත්තට පස්සේ KC හොයන්න අර RT ඩෙල්ටා n ගණනය කරන එක විතරයි කරන්න ඕනි. ඒකත් අපේ වැදගත් එකක් KP KC අතර සම්බන්ධතාවය ලබා ගැනීම. ඉතින් අපිට ප්‍රශ්නවලදී අපි සමීකරණවලදී මේවා කොහොමද කියලා බලමු. ඊට පස්සේ අපි මේ KP KC ලියනකොට කල්පිත සමීකරණයක් ලියාගත්තා. ABCD වායු හතරක් දාලා සිම්පල් අකුරු ස්ටොයිකියෝමිතියට දාලා. නමුත් අපේ විවිධ ක්‍රියා ගන්නකොට KP KC ලිවීමේ විවිධත්වයක් තියෙනවා. මොකද්ද මේ විවිධත්වය? අර චාලක රසායනයේ කියන්න වගේ අපේ පද්ධති තියෙනවා සමජාතීය පද්ධති, විෂමජාතීය පද්ධති කියලා. ඒතකොට සියලුම සංඝටක එකම භෞතික කලාපයේ තියෙනවා නම් පද්ධතිය පුරා සමාකාරව පැතිරිලා තියෙනවා නම් ඒක සමජාතීය පද්ධතියක් කියලා ගන්නවා. වෙනස් භෞතික කලාපවල ඒවා තියෙනවා නම් ඒක විෂමජාතීය පද්ධතියක් කියලා ගන්නවා. එතකොට මේ සමතුලිතතා නියතයට ඇතුළත් වෙන්නේ ඒ පද්ධතිය පුරා සමාකාරව පැතිරෙන සංඝටක විතරයි. ප්‍රතික්‍රියක ප්‍රතිඵල ඔක්කොම ලියන්නේ නැහැ. දැන් මම උදාහරණ සමීකරණයක් ලියන්න. මම මෙතන යටින් දාලා තියෙනවා KP KC ප්‍රකාශ ලිවීමේදී සලකා බලන පද්ධතිය පුරා සමාකාරව සංඝටක පමණක් සලකනු ලැබේ. යම් තැනකට සීමා වන සංඝටකවල සාන්ද්‍රණ බිඳුවයි කියන්නේ නියත කියලා හිතලා ඒ නියතයත් KP KC ඇස්සෙම තියෙනවා කියලා හිතලා ඒවා ප්‍රකාශයට ඇතුළත් කරන්නේ නැහැ. ඔන්න බලන්න එක පද්ධතියක් ගත්තා. කාබන් ඩයොක්සයිඩ් ගෑස් C solid CO ගෑස්. මේ ප්‍රතික්‍රියාව කටපාඩම් කරන්න ඕනේ. ඔය කාබන් මොනොක්සයිඩ් හැදෙන ක්‍රියාවක්. යකඩ නිෂ්පාදනයේදී ධාරා උෂ්මකය තුල ඔය ක්‍රියාව සිද්ධ වෙනවා. ඉතින් ප්‍රතිවර්තයයි වැහිලා තියෙනකොට. ඉතින් බලන්න ඒකේ කාබන් සොලිඩ් එක KP-ටවත් KC-ටවත් ගන්නෙ නැහැ. එතකොට CO ගේ ස්ටොයිකියෝමිතිය දෙක වර්ගය ආවා. CO2 ගේ පළවෙනි බලය ආවා. සාන්ද්‍රණ. KP-ටත් P ගේ වර්ග බලය CO. P ගේ CO2 ගෑස්. එතකොට කාබන් සොලිඩ් එක ඇතුළත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අර බලන්න ඩෙල්ටා n හොයනකොට ඩෙල්ටා n හොයනකොටත් කාබන් ගේ එක සොලිඩ් ගේ එක ගණන් ගන්න. CO ගේ ඩෙල්ටා මවුල ගාන 2යි. කාබන් ඩයොක්සයිඩ් 1යි. එතකොට අපිට දෙකෙන් එක 1යි. අන්න බලන්න RT ගේ බලය 1යි. KP සමානයි KC RT විතරයි. කාබන් විෂමජාතීය පද්ධතියේ කාබන් සොලිඩ් එක ගත්තේ නැහැ. ඔන්න තවත් පද්ධතියක්. ඒකත් විෂමජාතීය. අන්න භෞතික තත්ත්වේ වැරදිලා වැටිලා තියෙනවා මෙතන. එතන කාබන් CO2 මෙතන සොලිඩ් නෙමෙයි. ගෑස් වෙන්න ඕනි. එක පොඩ්ඩක් වැරදිලා එතන වැටිලා තියෙනවා. මෙතන සමීකරණේ හරියට ගෑස් එක දාලා තියෙනවා. ඒක එතකොට බලන්න ඒකේ කැල්සියම් කාබනේට් ඝනය ඇතුළත් වෙන්නෙත් නැහැ. කැල්සියම් ඔක්සයිඩ් ඝනය ඇතුළත් වෙන්නෙත් නැහැ. CO2 විතරයි. KC සමානයි CO2 ගේ සාන්ද්‍රණය. KP සමානයි පීඩනයේ කාබන් ඩයොක්සයිඩ්. ඉතින් මේකේ පීඩනය හෙව්වනම් ඒක කෙලින්ම කාබන් ඩයොක්සයිඩ් ගේ පීඩනය KPත් වෙනවා. KP හොයන්න කියලා තිබුණා. අන්න බලන්න KP සමානයි KC RT ට එන්නේ එක විතරයි. මේ CO2 ගේ එක එන්නේ කාබන් මොනොක්සයිඩ් ඩයොක්සයිඩ් කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් එකයි එකයි අරගෙන අඩු කළා හැම නෙමෙයි ඒවා නොසලකා හැරලා RT ගේ බලය එකයි. මෙන්න යට තියෙනවා මෙතන සමජාතීය පද්ධතිය. මොකද්ද 2NO2 N2O4 ට යනවා.
දුඹුරු පාට එක්කෙනා අවර්ණ වෙනවා. එතකොට මේකේ සමජාතීය පද්ධතියක් නිසා සියලුම සංඝටක KPට ඇතුළත් වෙනවා. එතකොට KCටත් ඇතුළත් වෙනවා. එතකොට සියලුම සංඝටක සමජාතීය පද්ධතියක් නිසා. හරි? ඔන්න තව එකක් ලියලා තියෙනවා. බිස්මත් ට්‍රයික්ලෝරයිඩ් ජලය බිස්මත් ඔක්සික්ලෝරයිඩ් HCl. එතකොට මෙතන ගත්තාම විශේෂත්වයක් තියෙනවා. ඒක හුරු වෙන්න ඕනි. ජලය කියන එක ඒක්වස් කියන එක ගත්තාම ඒවා ඔක්කොම ද්‍රව තමයි. නමුත් ජලය ද්‍රවයක් කියලා කියන්නේ ඒක එතන පුරාම මාධ්‍ය සාන්ද්‍රණයක් නෑ යාට. සාන්ද්‍රණය ගත්තොත් මුළු පද්ධතිය පුරාම ජලය තියෙනවා. ඒක නිසා ඒකත් නියතයක් ලෙස අතාරිනවා. බිස්මත් ඔක්සික්ලෝරයිඩුත් සොලිඩ් නිසා අතාරිනවා. එතකොට AQ දෙන්න විතරයි ගන්නෙ HCl ගේ දෙකේ බලය. BiCl3 ගේ වර්ග KC. එතකොට මේකට KP එකක් නැහැ. KP ලියන්නේ වායුමය පද්ධති වලට වායුමය සංඝටක එකක්වත් නැති නිසා KP ලියන්න බෑ. මතක තියාගන්න ඕනි ජලය කියන එක සමතුලිතතා ප්‍රකාශන වලට ගන්න අවස්ථාවක් තියෙනවා නොගන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ මාධ්‍යම AQ වෙලා තියෙන අවස්ථාවේ ජලයේ මාධ්‍ය පුරාම පැතිරෙන නිසා ඒකේ සාන්ද්‍රණයේ නියතයක් කියලායි අතාරිනවා කියන එක. BiOCl නම් ගණේ කොහොමත් අතාරිනවනේ. අන්න ජලය සමහර ප්‍රතික්‍රියාවලට තියෙනවා ජලය ප්‍රතික්‍රියකයක් වශයෙන් සලකන්න පුළුවන් අවස්ථා. මෙතන දාලා නැති වුණාට මම එකක් කියන්නම් මෙහෙම. ඒ කියන්නේ ජලයේ ගත යුතු අවස්ථාවක් කාබන් මොනොක්සයිඩ් වායුව ජල වාෂ්ප ප්‍රතික්‍රියා කරලා හදනවා CO2 වායුවයි කවුද හයිඩ්‍රජන් වායුවයි. එතකොට දැන් මේකේ මුල ප්‍රතික්‍රියකයක් ලෙස ජලයේ තියෙන බව ඇත්ත. ජලයේ තියෙනවා කිව්වට මේක මාධ්‍ය පුරාම අර ඒක්වස් හරි ලික්විඩ් වගේ හරි පැතිරිලා නැහැ. ඒකෙත් යම් මවුල ගාණක් තියෙන්නේ. කාබන් මොනොක්සයිඩ් වායුව. ඒක නිසා මේකෙදි සංඝටක සියල්ලම ගන්න ඕනි. ඉතින් KCට ලියන්න ගියොත් CO2 gas H2 gas එතකොට CO gas H2O gas මේ විදිහට. ඉතින් මේ වෙලාවේදී ජලය ලියන්න ඕනි. ජලය කියන්නේ එතකොට තනිකර මාධ්‍යවත් ඒකේ සාන්ද්‍රණයේ නියතයක්වත් නෙමෙයි. ඒකත් කාබන් මොනොක්සයිඩ් මවුල ගාන වගේම નિયમિત මවුල ගානක්. ඒක නිසා ජලය ගන්න ඕනේ. අරකෙදි බිස්මත් ට්‍රයික්ලෝරයිඩ් එකේදී මාධ්‍යම AQ කියන්නේ ජලීය. ජලයේ සංඝටකයේ එතන ස්ථිර ගානක් වෙනවා මහා විශාලයි. ඒක ගණන් ගන්නේ නැහැ ඒකද. දැන් කෙටි සංකේත දැම්මොත් මෙහෙම මොකද්ද මන් දාන්න ETOH නැත්නම් දාමු C2H5OH මේ දියරය විනාකිරි දියරය මේ බලන්න එතනෝල් මධ්‍යසාරය ඇසිටික් අම්ලයත් එක්ක එතනෝල් එතිල් ඇසිටේට් එස්ටරයයි ජලයයි හැදෙනවා. මේකේ ජලය ද්‍රව කියලා අගට තියෙනවා. ඉතින් මේකට ජලය අපි දැම්මේ එහෙම නෑ. අර දෙන්න ප්‍රතික්‍රියා කරලා ජලය ටිකක් හැදෙන එක විතරයි. එතකොට මේකෙදි KCට ලියනකොට ජලය සලකන්න ඕනි. ජලයේ නියතයක් කියලා තියෙනවා. ඔක්කොම ද්‍රව. ඒක නිසා මේ දෙන්න ප්‍රතිඵල මේ දෙන්න ප්‍රතික්‍රියක ජලය අපි සලකන්න ඕනි. එතකොට අපි අර සමතුලිතතා ප්‍රකාශන වලදී ජලය ලියන අවස්ථාව ගැන පොඩ්ඩක් බලන්න ඕනි. එතකොට අර වගේ මුලට ද්‍රවයක් වශයෙන් මහා පරිමාණයෙන් තියෙනකොට සලකන්නේ නැහැ.
මේකේ සුළු මවුල ප්‍රමාණයක් වශයෙන් තියෙනවා නම් ජලය අර ගෑස් තියෙන අවස්ථාවෙ හිම ගන්නවා. දැන් මේ බලන්න අවසාන එකේ ලියනවා ඇමෝනියම් කාබනේට් වියෝජනයේ වෙලා තියෙනවා 2 ඇමෝනියා CO2 ජලයේ ගෑස්. එතකොට මේකෙත් වැරදක් වෙලා තියෙනවා. මෙතන මේ මුල සොලිඩ් වෙන්න ඕනි. මේ ඇමෝනියම් කාබනේට් එකේ සොලිඩ් එක වැටිලා නැහැ. ඒක සොලිඩ් එක වුණාම ඒක ගණන් ගන්න නෑ. මේ ඝන තුන විතරයි ගණන්. මේක ගෑස් කියලා දාලා තිබුණා නම් යටින් දාන්න ඕනි. ප්‍රින්ට් එකේ වෙනසක් තියෙනවා. ඇමෝනියම් කාබනේට් සොලිඩ්. ඉස්සරහ 3 දෙනා ගෑස්. ගෑස් 3 දෙනා විතරයි ජලයත් ගණන් ගන්නවා Kc ට Kp ට ඇතුළත්. ඩෙල්ටා n හොයනකොට ඇමෝනියා 2යි CO2 1යි ජලය 1යි 4යි. ඇමෝනියම් කාබනේට් ගන්න නැති නිසා ඩෙල්ටා n ට 4 එනවා. Kp සමානයි Kc RT කියලා එනවා. දැන් එතකොට අපි Kp Kc ප්‍රකාශයක් ලියන ආකාරය බැලුවා. ඊළඟට Kp සමානයි Kc RT ඩෙල්ටා n ප්‍රකාශය ගත්තා. ඒ ටික අපි ලිව්වා. ඊළඟට ගණන් හදන්න පෙර අපිට තියෙනවා කතා කරන්න මේ සමතුලිත පද්ධතිවල වෙනස් වීම ගැන කතා කරන්න. එතකොට කියනවා ලේ චැටලිය මූලධර්මයේ කියන එක. ඒ සමතුලිත පද්ධතිවල වෙනස් වීම ස්වභාවය ගැන කතා කරන්න. කියනවා අපි සමතුලිත පද්ධතියකට සමතුලිත වෙලා තියෙනකොට යම් කිසි බාහිර බලපෑමක් ඒකට ඇති කරනවා. ඉතින් බාහිර බලපෑම් කියලා කියනවා සංඝටකයක් එකතු කිරීම, ඉවත් කිරීම, සාන්ද්‍රණය වෙනස් කිරීම, රත් කිරීම, සීතල කිරීම. ඊළඟට පීඩනය වැඩි කිරීම, අඩු කිරීම වගේ බාහිර බලපෑම් සිද්ධ කළොත් මොකද වෙන්නේ කියලා. ඒකට හොයා බලලා පරීක්ෂණ කළා මූලධර්මයක් ඉදිරිපත් කළා තියෙනවා. අපි මේ බාහිර බලපෑමක් කළොත් ඒක අහෝසි වෙන විදිහට ඒක ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් අර වතුර ටැංකිය කතාවෙන් උපකල්පනය ගත්තොත් අපි ආයේ උදාහරණයක්. අපි වතුර ටැංකිය සමතලව තියෙන වෙලාවේ අපි ඕකට බාහිර බලපෑමක් කරනවා. එකපාරටම වතුර ටිකක් වක් කරනවා. තව තැනකින් වතුර බාල්දියක් අහකට ගන්නවා. ඩොග් ගාලා ගල් ගෙඩියක් වගේ එකක් දානවා වගේ කියලා බැලුවොත් පොඩ්ඩක් වෙලා යනකොට මොකද වෙන්නේ කියලා. අපි වතුර බාල්දියක් ගත්තා කියලා හිතමු. එතන ගැඹුරක් වගේ හැරෙන්නේ නැහැ. අර වටෙන්ම වතුර ගලාගෙන ඇවිල්ලා ඒ වතුර වල වහලා හැමතැනම සම මට්ටමකට යනවා. ආයේ කලින් හිටිය වගේම සමතල වෙනවා. අපි කොහේට හරි වතුර ටිකක් එකපාරටම වක් කළොත් එතන වතුර ගොඩක් හැදෙන්නේ නැහැ. ඒක හැමතැනම පැතිරිලා අර විදියටම සමතල එනවා. එකපාරටම ලොකු ගිලෙන ගලක් වගේ එකක් දැම්මොත් එකපාරටම වතුර ටික උඩ පනිනවා. හැබැයි පොඩ්ඩක් වෙලා යනකොට අඩිය අර ගල් ගෙඩිය තියේයි හැම තැනම ජල මට්ටම පොඩ වැඩි වෙයි, මතු පිට සමතල වෙයි. ආන්නේ වගේ කතාවක් කියනවා සමතුලිත පද්ධතියකට බාහිර බලපෑමක් ඇති කළොත් ඒක අහෝසි වෙන විදියට ක්‍රියා කරලා නැවත සමතුලිතතාවය ඇති කර ගන්නවා කියන එක ගතික සමතුලිත මොකද ලේ චැටලිය මූලධර්මය කියලා කියනවා. ඉතින් මේ රසායනික සමතුලිතතාවයට තියෙන ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රැක්ටිකල් ලයිස්තුවේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණ ටිකක් පටන් ගන්න මෙතනින් තමයි. මොකද ලේ චැටලිය මූලධර්මයේ සම්බන්ධතාවය පෙන්වා දීම. ඉතින් ඒගොල්ලෝ පරීක්ෂණ කළා ලබාගත් නිගමනය අපිත් සත්‍යයි කියලා පෙන්වලා දෙනවා ලැබ් එකේ පරීක්ෂණයක් කරලා. ඉතින් ඒකට පරීක්ෂණ කට්ටල 3ක් තියෙනවා අපිට කරන්න. ප්‍රැක්ටිකල්. ඉතින් මේවා පිළිබඳ අවබෝධය තියෙන්න ඕනි අපිට කරන්න තියෙන ප්‍රැක්ටිකල් නිසා. ඒතර එකක් තමයි එක ප්‍රැක්ටිකල් කට්ටලයක් තමයි සමතුලිත පද්ධති කෙරෙහි සාන්ද්‍රණයේ බලපෑම පෙන්වා දීම කියලා. සාන්ද්‍රණයේ අඩු වැඩි කළොත් මොකද වෙන්නේ කියලා පෙන්වලා දෙන එක. ඒකට ගන්න කියලා තියෙනවා අපිට විශේෂ නිරීක්ෂණයක් තියෙන කෙනෙක් ෆෙරික් Fe3+ කහ දුඹුරු පාටයි.
කහ දුබුරුයි. ඊට පස්සේ පොටෑසියම් තයෝසයනේට් SCN අයනය. පොටෑසියම් වලින් ගන්නත් පුළුවන්, ඇමෝනියා වලින් ගන්නත් පුළුවන්. මේ පොටෑසියම්ගේ සංයෝගයක් D ගොනු ඒවා සම්බන්ධ නැති නිසා මෙයා අවර්ණයි වතුර වගේම. තයෝසයනේට් විසයි. ඊට පස්සේ මේක ප්‍රතිවර්ත්‍ය වෙනවා ෆෙරික් එක්කෙනෙකුට තයෝසයනේට් එක්කෙනෙක් බැඳ ගන්නවා. SCN මේක බැඳගත්තාම මේක වතුරේ දිය වෙලා යන්නේ ආරෝපණය බලන්න ෆෙරික් වල ධන 3යි. තයෝසයනේට් එකේ එක නිසා මෙතන ධන 2යි. මේකේ පාට කියනවා බ්ලඩ් රෙඩ් ලේ රතු පාට. ලේ රතු පාට තදකමට අපිට ඉස්කෝලේ කරනකොට රතු පාට බලා ගන්නත් බෑ නිකන් කළු පාට වගේ පේන්නේ. ඊට පස්සේ අපි මේක තනුක කරලා නල 5කට බෙදනවා. මේ දෙන්නම ෆෙරික් ක්ලෝරයිඩුයි අපි ගන්න විද්‍යාගාරෙන් හැම එක ඉස්කෝලේම ෆෙරික් ක්ලෝරයිඩ්. මේක KSCN ගත්තත් කමක් නැහැ. NH4CNS ගත්තත් කම SCN ගත්තත් කමක් නැහැ. ඉතින් ඉස්කෝලේට මේ දෙකම හැම ඉස්කෝලේකම වගේ තියෙනවා. ෆෙරික් ක්ලෝරයිඩ්, ෆෙරික් නයිට්‍රේට්, ෆෙරික් අයනයි, පොටෑසියම් හරි ඇමෝනියම් හරි තයෝසයනේට්. කලවම් කරලා තනුක කරලා නල 5කට බෙදාගෙන එකක් පාලකයේ වශයෙන් තියාගෙන ෆෙරික් දානවා, තයෝසයනේට් දානවා, සෝඩියම් ෆොස්ෆේට් NaOH දානවා. එහෙම දාලා අපි පාලකයේ ළඟට ලං කරලා පාට වැඩි වුණාද අඩු වුණාද කියලා බලනවා. ලේ රතු පාට වැඩි වුණා නම් පද්ධතියේ පාට වැඩි වුණා නම් ඉදිරියට වුණා කියලා ගන්නවා. ඉතින් අර පැත්තට වෙනකොට ලේ රතු පාට අඩු වෙනවා. අර කහ දුඹුරු පාටවල් පේන්න ගන්නවා. මේ පාටෙන් තමයි බලන්නේ අඩු වෙනවද. ඉතින් අපිට පේනවා මේක කරනකොට 2-3 නලවලදී මෙතන දාලා තියෙන 2-3 නලවලදී නලයේ තද රතු පාට වීගෙන යනවා. ඒ කියන්නේ ඉදිරියට සිද්ධ වෙනවා. අපි ෆෙරික් ආයන දැම්මා කියන්නේ ප්‍රතික්‍රියක එකතු කළා. පොටෑසියම් තයෝසයනේට් දැම්මා කියන්නේ තයෝසයනේට් එකතු කළා. ප්‍රතික්‍රියක වැඩි කරනකොට ටැංකියට වතුරක් කරපුවාන් ඉදිරියට ගලන්නා වගේ වැඩි කරපු ප්‍රමාණය අඩු කරගන්න ඉදිරියට ගිහිල්ලා ලේ රතු පාට වැඩි වෙනවා. ප්‍රතික්‍රියක වැඩි කරපුවාන් ඉදිරියට යනවා අඩු කරගන්න. වතුර ටික සමතල කරන්න ඉස්සරහට ගලනවා වගේ. ඊළඟට 4-5ේදී 4-5 තියෙන සංඝටක සෝඩියම් ෆොස්ෆේට් මේ ක්‍රියාවට සම්බන්ධ නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒකට සම්බන්ධත් නැති වුණාට මේවා දාපුවාම මේ ෆෙරික් අයනයට OH අයන එනකොට මේක ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් වෙලා පතුලට බහිනවා. ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඝනයක්. ඒතර ද්‍රාවණගත වෙලා තිබිච්ච අයන ටික ඝන ලෙස පතුලට බහිනවා. එතකොට මෙතෙන්ට ෆොස්ෆේට් දානකොට PO4 ඍණ 3 කියලා දාමු. එතකොට ෆෙරික් ෆොස්ෆේට් කියලා කියන්නේත් ඝනයක්. ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේත් ඝනයක්. එතකොට මොකද වෙන්නේ? ෆෙරික් අයන අපිට අහකට ගන්න බැරි කමට අපි ද්‍රාවණයේ තියෙන අය පතුලේ තැම්පත් කරනවා. අවක්ෂේප වෙනවා. ඒක ෆෙරික් අයන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපිට පේනවා අඩු වෙච්ච ෆෙරික් අයන ටික වැඩි කරගන්න මේක මුල පැත්තට ගමන් කරනකොට ලේ රතු පාට අඩු වෙනවා පේනවා. හරිද? එතකොට ලේ රතු පාට අඩු වෙලා අර පැත්තට බර වෙනවා. එතකොට අපි මුලින්ම ෆෙරික් අයන ටික අහකට ගත්තා වගේ වැඩක් කළේ. අහකට ගන්න බැරි කමට අපි ද්‍රාවණයෙන් පතුලේ තැම්පත් කෙරෙව්වා අවක්ෂේප කරවලා. එතකොට 4-5ේදී පාට අඩු වෙනවා 2-3ේදී පාට වැඩි වෙන එකෙන් අපි කළ බලපෑම අහෝසි කර ගන්නවා කියලා තියෙනවා. ඉතින් මේ සාන්ද්‍රණයේ බලපෑම යම් සංඝටකයක සාන්ද්‍රණයේ වැඩි කළොත් අඩු කරගන්න ක්‍රියාත්මක වෙනවා. අඩු කළොත් වැඩි කරගන්න ක්‍රියාත්මක වෙනවා කියන කතාව. ඒ කතාව අපි දැනගන්න ඕනි. අපිට සාන්ද්‍රණයේ බලපෑම කතා කරන්න දීලා තියෙන්නේ මේ ක්‍රියාව. හැබැයි අපි ලැබ් එකේදී මේක කළාට පස්සේ අපි දැනගත යුතු
ප්‍රතික්‍රියා දෙකක් තුනක් තියෙනවා. අපිට විද්‍යාගාරයේ අපේ A level සීමාව පුරාවම අහුවෙන ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා තුනක් විතර තියෙනවා. ඉතින් අපේ ප්‍රශ්නවලදී අහනවා මේ ලේචැට්ලිය මූලධර්මයත් හිතේ තියාගෙන මේ ප්‍රතික්‍රියා ප්‍රතිවර්ත කළ හැකි බව පෙන්වන්න කියලා. හරිද? අර මම දැම්මා 2 3දී ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි වෙන නිසා ඒවා අඩු කර ගැනීමට ඉදිරියට නැඹුරු වීමෙන් රතු පාට වැඩි වේ. 4 සහ 5 අංකවලදී ෆෙරික් ෆොස්ෆේට් ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප වෙමින් ෆෙරික් අයන සාන්ද්‍රණය අඩු වෙන නිසා ෆෙරික් අඩු වුණා. ඒ වැඩි කර ගැනීමට නැඹුරු වී ඇති නිසා රතු පාට අඩු වේ කියන කතාව. ඉතින් මෙතෙන්දි මම මතක් කරනවා Tamanට වෙනත් පාඩම් වලදී කරපු ප්‍රතික්‍රියා දෙකක්. මේ බලන්න ක්‍රෝමේට් අයනය D ගොනුවේදී කතා කරන ක්‍රෝමේට් අයනය. මේ ක්‍රෝමේට් අයනය කහ පාටයි. පොටෑසියම් ක්‍රෝමේට්, ඇමෝනියම් ක්‍රෝමේට් අපිට තියෙනවා කහ පාටයි. ඉතින් මේ කහ පාට එක්කෙනාට අපි ඇසිඩික් කළොත්, ආම්ලික කළොත් මෙයාපත් වෙනවා ඩයික්‍රොමේට් බවට. බලන්න Cr2O7 තුලිත වෙනකොට මෙතන දෙකක්. මෙයා තැඹිලි පාට. මෙතන H+ OH-. මෙන්න මේ ක්‍රියාව ප්‍රතිවර්තයයි. ඉතින් මේ ප්‍රතික්‍රියාව අපිට විශේෂයෙන්ම කතා කරලා තියෙනවා අපේ D ගොනුවේදීත් කතා කරනවා සමතුලිතතාවයටත් කියනවා. ඉතින් ප්‍රශ්නවලදී මේක අපිට යොමු කරලා තියෙනවා. ඉතින් අපි ආම්ලික ක්‍රෝමේට් අරගෙන HCl සල්ෆියුරික් වගේ අම්ලයක් දාගෙන යනකොට තැඹිලි පාට වෙනවා. ඒ තැඹිලි පාට වෙච්ච කෙනාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්මයක් දාගෙන යනකොට කහ පාටට යනවා. ආයෙක ආම්ලික කරනකොට තැඹිලි පාට වෙනවා. ඉතින් මෙතන අපි සල්ෆියුරික් වගේ අම්ලයක් දානවා මිසක් HCl වගේ අම්ල දාන්නේ නැහැ කියන එක සාමාන්‍ය දැනුමට ගන්න ඕනේ. HCl දැම්මොත් HCl ගේ ක්ලෝරයිඩ් එකේ ඉලෙක්ට්‍රෝන අර ක්‍රෝමේට් ඩයික්‍රොමේට් අරන් ක්ලෝරීන් වායුව හදනවා. එතකොට මේවා කොළ පාටට යනවා. ඒක නිසා ඍණායනයේ ස්ථායි සල්ෆියුරික් තමයි අම්ලයේ ලෙස දාන්නේ අපි. ඒතර සල්ෆියුරික් දාලා මෙයා ආම්ලික කරනකොට තැඹිලි පාටට යනවා. තැඹිලි පාට එක්කෙනාට භස්ම දානකොට කහ පාටට එනවා. ඉතින් අපේ 8 වෙනි ප්‍රශ්නවල එහෙම P ගොනුවේ අකාබනික රසායනයේදී එහෙම මේ ක්‍රියා විශේෂයට අරගෙන තියෙනවා. ෆෙරික් තයෝසයනේට් පද්ධතිය කියලා කියනවා. ඒතර මේ ෆෙරික් අයනයේ තයෝසයනේට් අයනයේ වෙලාවේ එතන තයෝසයනේට් අයන එකක් බැඳිලා තිබුණත් දෙකක් බැඳිලා තිබුණත් තුනත් ලේ රතු පාටම තමයි. දැන් මම මෙතන තයෝසයනේට් එකක් දාලා 2+ කියලා දාලා තිනවා. ෆෙරික් එක ධන 3යි තයෝසයනේට් ඍණ එක වුණාම සම්පූර්ණ එක 2+ වෙනවා. ඒක ලේ රතු පාට. ඉතින් තව තැනක හරි පොතක හරි තයෝසයනේට් ඒවා දෙකක් දාලා ධන එක දා තියන්නත් පුළුවන්. තයෝසයනේට් ඒවා 3ක් දාලා ආරෝපණයක් නැතුව ලියලත් ඒ 3 දෙනාම ලේ රතු පාටයි. ඉතින් මම එක තයෝසයනේට් එකක් දාලා තියෙනවා මෙතන. එතකොට අපි අර ෆෙරික් අයනයි හයිඩ්‍රොක්සයිඩ් අයනයි දාපුවාම ෆෙරික් අයන තැම්පත් වෙලා ෆෙරික් සාන්ද්‍රණය අඩු වුණා. ඒතර අඩු වෙනකොට ඒක වැඩි කර ගැනීමට ආපසු ප්‍රතික්‍රියාව පැත්තට බර වෙනවා. එහෙම බර වෙලා ඒ කියන්නේ ඉදිරියට වෙන එක අඩු වෙනවා. එතකොට ඒවා වැඩි වෙලා ලේ රතු පාට අඩු වීගෙන යනවා. ආපසු ක්‍රියාව නැට නැඹුරු වුණා කියලා. අඩු වෙච්ච ෆෙරික් අයන වැඩි කරගන්න සලස්වනවා. ඉතින් මේ වර්ණ පරීක්ෂණයෙන් තියෙනවා අපිට. ඉතින් ඒක අපිට මේ වර්ණ පරීක්ෂණ දෙකක් තියෙනවා. තව ප්‍රැක්ටිකල් පොතේ මම ලිව්ව ඩයික්‍රොමේට් ක්‍රෝමේට් පද්ධතිය. පොටෑසියම් ඩයික්‍රොමේට් ටිකක් අරගෙන අපි භස්ම දාගෙන ගියොත් ඒක කහ පාටට යනවා. කහ පාටට ගියේ එක්කෙනා ක්‍රෝමේට් වෙනවා. ඒ ක්‍රෝමේට් වෙච්ච කෙනාට තවදුරටත් දානකොට අපි අම්ල ආය ඩයික්‍රොමේටයට යනවා. ඒතකොට අපේ ක්‍රෝමේට් ඩයික්‍රොමේට් පද්ධතියත් ප්‍රතිවර්ත කරන්න පුළුවන් පද්ධතියක් වෙනවා ඉස්කෝලේ අපේ ප්‍රැක්ටිකල් වල. ඊළඟට තව එකක් තියෙනවා. ඉතින් මතක තියාගන්න ඕනි අපේ විශේෂ සීමාව තුල ප්‍රතිවර්ත කරන්න පුළුවන් ඒ වගේ පද්ධති කීපයක් තියෙනවා ක්‍රෝමේට් ඩයික්‍රොමේට්. තව එකක් තමයි
15 වෙනි කාණ්ඩේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනයේ යටතේ අපි කතා කරනවා BiCl3. එහෙම නැත්නම් SbCl3. මේක අපේ ඉස්කෝලේ බෝතලේ තියෙනවා තෙල් වගේ අවර්ණ දියරයක්, ලික්විඩ් එකක්. ඉතින් මේ ලික්විඩ් එකට අපි ජලය දැම්මොත් ලික්විඩ් එකට ජලය දැම්මොත් මෙයාපත් වෙනවා ප්‍රතිවර්ත ලෙසට BiOCl වලට. BiOCl කියන කෙනා සුදු පාට ඝනයක්. අවක්ෂේපයක් සුදු පාට. ඊළඟට ඇන්ටිමනි ට්‍රයික්ලෝරයිඩ්. ඒකත් ජල විච්ඡේදනයේ වෙලා සුදු පාට ඝණයක් වෙනවා. ඉතින් මේක අපේ ප්‍රැක්ටිකල් එකේ හොඳ විශේෂ නිරීක්ෂණයක්. අවස්ථා දෙකකදී අපි කතා කරනවා. 15 වෙනි කාණ්ඩේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනයේදී PCl5, PCl3, NCl3 වගේව පූර්ණව ජල විච්ඡේදනය වෙලා යනවා. හැබැයි ඒවා ප්‍රතිවර්ත නැහැ, පාට පේන්නේ නැහැ, දිශාගත වෙලා ඉදිරියටම සිද්ධ වෙලා ඉවර වෙනවා ඩෙල්ටා G ඍණ වෙලා. මේ ප්‍රතික්‍රියා දෙක බිස්මත්ගේ ඇන්ටිමනිගේ ලෝහ ලක්ෂණයේ වර්ධනය වීම නිසා ලෝහ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය වෙනවා අඩුයි. ඉතින් මේක ජල විච්ඡේදනය වෙන්නේ භාගිකව. ඉතින් සුදු අවර්ණ ද්‍රාවණය වතුර දාන්න කිරිපාට වීගෙන යනවා හොඳට පේනවා. ඒ කිරිපාට වෙච්ච කෙනාට සුදු පාට වෙච්ච කෙනාට HCl දානකොට ආය අවර්ණ වෙනවා කියලාත් පේනවා. ඉතින් අපේ ප්‍රැක්ටිකල් ලැයිස්තුවේ ඉස්කෝලේ අපේ විශේෂ සීමාවෙ කරන පරීක්ෂණවල හොඳට නිරීක්ෂණ තියෙන කෙනෙක්. අපි සාමාන්‍ය ලෙසට බලාපොරොත්තු වෙන්නේ යම් සංයෝගයකට ජලය දානකොට දිය වෙලා ගිහිල්ලා පාට නැති වෙයි කියලා. නමුත් මේ ප්‍රතික්‍රියා දෙකේ වතුර දාන්න කිරිපාට වෙනවා. අමුතු දෙයක්. ඊළඟට කිරිපාට වෙච්ච කෙනාට HCl දානකොට අවර්ණ වෙලා යනවා අර පැත්තට ගිහිල්ලා. මේ BiCl3 කලර්ලස් අවර්ණයි. මේ දෙන්න අවර්ණයි. මේ පැත්ත සුදු පාට. ඉතින් මේකත් අපිට ලේජට්ලිය මූලධර්මයෙන් හොඳට පෙන්වන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒකත් අපි බලන්න ඕනි කොහොමද කියලා. ඒතර ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් පද්ධතිය මේ තව එකයි අපේ විශේෂ සීමාවට තියෙන්නේ. මොනවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට අවර්ණ හුණු දියරට CO2 යවලා හදා ගන්නවා කැල්සියම් බයිකාබනේට්. ඉතින් මෙහෙම හදාගත්තම හැදෙන්නේ පොඩි අවලම්බන අංශුමය ද්‍රාවණය. කැල්සියම් කාබනේට් කියන්නේ ශක්තිමත් ඝනය. ඒක අරගෙන බෑ. මේ අංශු වශයෙන් මේක හදාගෙන කැල්සියම් කාබනේට් ඝනය අවර්ණමය හුණු දියරට CO2 යවනවා. වැඩිපුර CO2 යවුවා වගේ. එතකොට මේ කට්ටියපත් වෙනවා කැල්සියම් බයිකාබනේට්. ඉතින් මේ බයිකාබනේට් ඒකරින ආයනය වතුරේ දිය වෙලා අවර්ණ වෙනවා. කැල්සියම් කාබනේට් සුදු පාටයි. ඉතින් බලන්න මේ ප්‍රතික්‍රියාවත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවර්ණ හුණු දියරට CO2 යවලා කැල්සියම් කාබනේට් හදා ගන්නවා අවලම්බිත ද්‍රාවණය. ඒකට වැඩිපුර CO2 යවනවා. ඉතින් වැඩිපුර CO2 යවනකොට ඒ ටික අවර්ණ වෙලා යනවා. ඉතින් ඒ අවර්ණ වෙච්ච ද්‍රාවණය නැවත පොඩ්ඩක් රත් කරනවා. මහා රටවන්න ඕනේ නැහැ. පොඩ්ඩක් රත් කරනකොට ඇති. ඒක පොඩ්ඩක් රත් කරනකොට ආයෙ සුදු පාට වෙනවා. ඒ සුදු පාට වෙච්ච කෙනාට CO2 යවනකොට ආය අවර්ණ වෙනවා. ඉතින් අපේ විශේෂ සීමාව තුල අපිට අහුවෙන ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා තුන නිරීක්ෂණ තියෙන. ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් පද්ධතිය, බිස්මත් ට්‍රයික්ලෝරයිඩ්, බිස්මත් ඔක්සික්ලෝරයිඩ් පද්ධතිය, කැල්සියම් කාබනේට්, කැල්සියම් බයිකාබනේට් පද්ධතිය. මේ තුන් දෙනාම ප්‍රතිවර්ත කරන්න පුළුවන් කියලා දෙපැත්තේ අයගෙන් පෙන්වන්න පුළුවන්. ඉතින් අපි ලේචට්ලිය මූලධර්මයේ බලන්න මේ උඩ ක්‍රියා දෙකට ජලය දාගෙන යනවා. සුදු පාට වීගෙන යනවා. ඉදිරියට නැඹුරු වුණා. ඒවට HCl දාගෙන යනවා. අවර්ණ වීගෙන යනවා. එතකොට ආපසු ක්‍රියාව සිද්ධ වුණා. HCl වැඩි කරනකොට අඩු කරගන්න ආපස්සට ගියා.
ජලය වැඩි කරගන්නකොට ඉදිරියට ආවා. ආන්න ඒක තමයි ලේ චැටලිය මූලධර්මය අපිට ඉස්කෝලේ ප්‍රැක්ටිකල් වල පෙන්වන්න තියෙන අවස්ථා. කැල්සියම් කාබනේට් CO2 යවන්න අවර්ණ වෙනවා. ඒ අවර්ණ කෙනා පොඩ්ඩක් රත් කරනකොට සුදු පාට වෙනවා. සුදු පාට වෙච්ච කෙනාට ආයේ CO2 යවනකොට අවර්ණ වෙනවා. මේ ප්‍රතික්‍රියා තුන අපේ විශේෂ සීමාවන් තුල ගන්නවා. හොඳට මතක තියාගන්න ඕනි. ප්‍රතිවර්ත කළ හැකි බව පෙන්වන්න කියලා. ඊට පස්සේ අර SPD ප්‍රශ්නවලදී ජලයට දාපුවම පැහැදිලි නිරීක්ෂණයක් තියෙන්නේ කියලා පෙන්නපුවම මේ බිස්මත් ට්‍රයික්ලෝරයිඩ් ඇන්ටිමනි ට්‍රයික්ලෝරයිඩ් ගන්නවා. ඇයි? සෝඩියම් ක්ලෝරයිඩ් දිය වෙලා ගියාට පේන්නේ නැහැ. ලෙඩ් ක්ලෝරයිඩ්, සිල්වර් ක්ලෝරයිඩ් එහෙමම සුදු පාට කුඩු ටික අඩියට. මේව වතුර අවර්ණ දියරේ වතුර දාන්න කිරි පාට වෙනවා. හොඳ නිරීක්ෂණ තියෙනවා. ඉතින් ලේ චැටලිය මූලධර්මයේ සැලකිල්ලට අරගෙන මේවායේ ප්‍රතිවර්තභාවයත් පෙන්වන්න පුළුවන් කියන එක මම නැවත මතක් කළේ. ඊළඟට අපිට තව සාධක දෙකක් තියෙනවා ප්‍රැක්ටිකල් එකේ. ඊළඟ පෙන්වන්න යන සාධකයේ තමයි උෂ්ණත්වය. ඉතින් උෂ්ණත්වය පෙන්වන්න අපි ගන්නවා පරීක්ෂණයක්. මේකේ මට සංකේතයක් වැරදිලා තියෙනවා. අපි හදාගන්න ඕනි NO2 වායුව. නයිට්‍රජන් මොනොක්සයිඩ් වායුව. ඉතින් මේක හදාගන්න අපි ගන්නවා කැල්සියම් නෙවෙයි මෙතන වෙන්න ඕනි කොපර්. මෙතන වෙන්න ඕනි තඹ කොපර්. ඊට පස්සේ මෙතන හැදෙන්නේ කොපර්. Cu NO3 twice. මෙතන කොපර්. වැරදිලා වැටිලා තිනවා එතන. මෙතන කොපර් වෙන්න ඕනි. හරි. අපි දැනගන්න ඕනි අපේ කියනවා කොපර් නයිට්‍රික් අම්ලයේ ප්‍රතික්‍රියාව යටතේ සාන්ද්‍ර නයිට්‍රික් ගත්තහම මෙතෙන්ට සාන්ද්‍ර නයිට්‍රික් ගත්තහම තමයි මේක හැදෙන්නේ. HNO3 වල සාන්ද්‍රණය 100ට 50 වුණොත් 100ට 50ක් වුණොත් හැදෙන්නේ අපිට 100ට 50 වුණොත් හදන්නේ NO වායුව. NO වායුව හදන්නේ. සාන්ද්‍ර නයිට්‍රික් දාන්න ඕනි. එතකොට දාපුවම NO2 හැදෙනවා. මේ NO2 අපි පුරව ගන්නවා නල දෙකකට. ඉතින් මේ නල දෙකකට පුරවලා යටිකුරු විස්ථාපනයේ වතුර තුල නමලා යටින් NO2 වෙලා නල දෙකකට පුරවලා අපි ඇබයක් දාලා වහනවා. වහලා ඉවර වෙලා අපි එකක් පාලකයේ ලෙස තියාගෙන අනිත් එක උණු වතුරේ තියලා බලනවා. උණු වතුරේ එකක් අරගෙන පාලකයේ ළඟට ලං කරනවා රත් වුණාට පස්සේ. පාට වැඩි වුණාද අඩු වුණාද? ඇල් ජලයකක ටික වෙලාවක් තියලා ආයේ පාලකයේ ළඟට ලං කරලා බලනවා. නල දෙකකට සමානව පුරවා එකක් පාලකයේ ලෙස තබා. ඉතින් අර ලොකු තද පාට නැති නිසා අපිට බලාගෙන ඉන්නකොට පාටේ අඩු වැඩි වීම හොයාගන්න බැරි නිසා අපි පාලකයක් තියාගන්නවා කාබර උෂ්ණත්වය. උණු වතුරේ තියලා අරක ළඟට ගෙනල්ලා සුදු පාට පසුබිමක මේ බෝඩ් එක වගේ තැනකට අල්ලලා පාට වැඩි වුණාද අඩු වුණාද බලනවා. මේකේ NO2 කහදුඹුරු පාටයි N2O4 අවර්ණයි. ඉතින් මේකේ ඉස්සරහට ඍණ ඩෙල්ටා H එකක්. කටපාඩමේ තියාගත්තේ නැතත්. ඉතින් මේකේ වෙන වැඩේ තමයි ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක විශේෂ නිරීක්ෂණය. ඉදිරි ක්‍රියාව තාපදායක නම් පහළට බහිනවා නම් ආපසු ක්‍රියාව අනිවාර්යයෙන්ම තාප අවශෝෂකයි. ඉදිරි ක්‍රියාව තාප අවශෝෂක නම් ආපසු ක්‍රියාව තාපදායකයි. අර ශක්ති ප්‍රස්ථාරයේ එකම තැන අතර උඩට පහළට යන්නේ. ඉතින් මේක ඉදිරි ක්‍රියාව තාපදායකයි. NO2 අණු දෙක යා වෙලා N2O4 වෙන නිසා බන්ධනය හැදෙනවා තාපදායකයි. ඉතින් තාපදායක නිසා උණු වතුරේ තියලා අපි තාපය ලබා දෙන්න ආපසු තාප අවශෝෂකයක සිද්ධ වෙනවා. තාප අවශෝෂකයක සිද්ධ වුණාම දුඹුරු පාට වැඩි වෙනවා පේනවා. ඊළඟට අපි මේක ඇල් ජලයේ තිබ්බහම ඒ අණු දෙක ඇල් ජලයේ තියෙනවා කියන්නේ උෂ්ණත්වය අඩු කරනවා. ඒගොල්ලෝ වැඩි කරගන්න ආපසු ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා අවර්ණ වෙනවා. උණු වතුරේ තියන්න තාප අවශෝෂක පැත්තට යනවා. ඇල් ජලයේ තියන්න තාපදායක පැත්තට යනවා. ඉතින් අපි පාලකයත් එක්ක බලලා
ඒක අපි කතා කරනවා තාපයේ බලපෑම. වැඩි කළ තාපය අහෝසි කරගන්න ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ බලන්න ශක්ති ප්‍රස්ථාරයක ශක්තියක්ෂය දාගත්තාම NO2 අණු N2O4 තියෙන්නේ පහළ. NO2 තියෙන්නේ ඉහළ. එතකොට මේ ඉදිරියට එනවා කියන්නේ උඩට නගිනවා කියන්නේ ශක්තියක්ෂයේ ධන ඩෙල්ටා H. ආපසු යනවා කියලා කියන්නේ මෙතෙන්ට ඍණ ඩෙල්ටා H. එතකොට තාපය අපි ඉවත් කළොත් ඒගොල්ලෝ තාපය පිට කරගන්න උණු ඇල් වතුර එකේ තිබ්බහම තාපය අයින් වෙනකොට NO2 අණු දෙක ගාන එකතු වෙලා N2O4 හදනවා තාපදායක ලෙසට. පිටකල තාපය ඇති කරගන්න නිපදවන. අපි උණු වතුර එකේ තියලා උෂ්ණත්වය වැඩි කරන්න ගත්තොත් මේකේ තාපය ඉහළට යනවා. තාප අවශෝෂක වෙනවා. හරි? ඊළඟට අර බලන්න ශක්ති ප්‍රස්ථාරයේදී මේ එන්තැල්පි ඩෙල්ටා G විචලන ප්‍රස්ථාරයේ Taman දැනගන්න ඕනි ඒක විචලනය වෙන විදිහට. මේ අවම වෙලා තියෙන්නේ සමතුලිතතා තැනදී. එතකොට මේ අවම වෙනකොට උෂ්ණත්වයේ 27 දී අඩු උෂ්ණත්වයේදී ප්‍රතිඵල පැත්තට බර වෙලා තියෙනවා. ප්‍රතිඵල පැත්තට ආවා කියන්නේ NO2 මොකද්ද මේ N2O පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වයේ අඩු වෙනකොට ඉදිරියට නැඹුරු වෙලා තියෙනවා සමතුලිතතා තැනත් ප්‍රතිඵල පැත්තට ළඟා වෙලා තියෙනවා. ඉදිරි ක්‍රියාව තාපදායකයි. උෂ්ණත්වයේ 50ට යනකොට තාප අවශෝෂක පැත්තට ප්‍රතික්‍රියාව නැඹුරු වෙලා ප්‍රතික්‍රියක පැත්තට. එතකොට අපි NO2 දෙන්නෙක් යනවා N2O4ට. මෙතන මේක ඍණ ඩෙල්ටා H. මේක ධන ඩෙල්ටා H. එතකොට උෂ්ණත්වය වැඩි කරනකොට මේ පැත්තට බර වෙලා ප්‍රතික්‍රියක පැත්තට මේ සමතුලිතතා තැන මුලට ගිහිල්ලා උෂ්ණත්වය අඩු කරනකොට ඉදිරියට ඇවිල්ලා මේකත් මට මතකයි අපිට අවුරුද්ද මතක නෑ MCQ එකක මේ ප්‍රස්ථාරයේම අහලා දුන්නා T1 T2 උෂ්ණත්ව දාලා ඔය වගේ ඇඳලා උෂ්ණත්වය වැඩි වෙලාද අඩු වෙලාද එතකොට උෂ්ණත්වය වැඩි කරනකොට KPට මොකද උනේ කියලා ඔය ප්‍රස්ථාර සැසඳීම අහලා තියෙනවා. ඉතින් තමයි තේරුම් ගන්න ඕනි උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතික්‍රියක පැත්තට ගියා. ඒ පැත්තට එතකොට වැඩි උෂ්ණත්වයේදී ගියා කියන්නේ ඒ ප්‍රතික්‍රියක පැත්තට යන ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. එතකොට තව දෙයක් දැනගන්න ඕනි මොකද්ද? එහෙම වුණාම නියතයට මොකද උනේ කියලා. ප්‍රතික්‍රියක පැත්තට යනවා කියන්නේ KC වල ඉර යට තියෙන්නේ ප්‍රතික්‍රියක. ඉර උඩ තියෙන්නේ ප්‍රතිඵල. ඉතින් ප්‍රතික්‍රියක පැත්තට ගියා කියන්නේ ප්‍රතික්‍රියක වැඩි වෙලා නියතය අඩු වෙලා. එතකොට මේකේ උෂ්ණත්වය වැඩි වෙනකොට KC අඩු වෙනවා කියන එකත් Taman දැනගන්න ඕනි. ප්‍රතික්‍රියක පැත්තට යනවා කියන්නේ ලවය නෙමෙයි හරය වැඩි වෙනවා. ප්‍රතික්‍රියක වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කරනකොට මේ ප්‍රතිඵල පැත්තට ඇවිල්ලා N2O4 වැඩි වෙලා නියතේ N2O4 තියෙන්නේ ඉර උඩ. එතකොට එහෙම වුණා නම් අඩු උෂ්ණත්වයේදී තමයි නියතේ වැඩි වෙන්නේ කියන එක තමයි තේරුම් ගන්න ඕනි. හරිද? ඒ කතාව බලන්න ඕනි. තාපයට එතකොට බලපෑමේ පරීක්ෂණය ගන්නේ පරීක්ෂණය කවුද? කොපර් සාන්ද්‍ර නයිට්‍රික් එක්ක පුරවලා NO2 හදලා උණු ජලයේ ඇල් ජලයේ තියලා. ඊට පස්සේ ඉදිරි ක්‍රියාව තාපදායක නම් උෂ්ණත්වය වැඩි කරන්න ආපසු තාප අවශෝෂක පැත්තට නැඹුරු වෙනවා. තාප අවශෝෂක පැත්තට යනවා කියන්නේ නියතයත් පහළ වැටෙනවා. අනිත් එක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියාවල ඩෙල්ටා H කියන්න පුළුවන් ප්‍රමාණයෙන් සමානයි ලකුණෙන් ප්‍රතිවිරුද්ධයි. ඉදිරි ක්‍රියාව දායක නම් ආපසු ක්‍රියාව අවශෝෂකයි. ඉදිරි ක්‍රියාව අවශෝෂක නම් ආපසු ක්‍රියාව දායකයි. තාපයේ බලපෑම. එතකොට ආනේ ටිකයි මේ ප්‍රස්ථාරයයි දැනගන්න ඕනි තාපයේ බලපෑමට. සාන්ද්‍රණයට ෆෙරික් ක්ලෝරයිඩ් ගත්තේ. එතකොට අපි ඊළඟට යනවා අවසානයේ ලේචට්ලිය මූලධර්මයේ පීඩනයේ බලපෑම ගැන කතා කරන්න. ඒතර පීඩනයේ බලපෑම කතා කරනකොටත් අපි NO2 වායුව තමයි ගන්නෙ.
ඉතින් අපි හොඳට මතක තියාගන්න ඕනි අපේ විෂය තුල ප්‍රැක්ටිකල් තුල NO2 වායුව නිපදව ගන්න හැටි. නයිට්‍රේට් එහෙම රත් කරලා NO2 ආවට ඒවයි සංසුද්ධ වෙන්නේ නැහැ ඔක්සිජන් එහෙම මිශ්‍ර වෙන්නේ. ඒක නිසා අපි මේකේ කොපර් සාන්ද්‍ර නයිට්‍රික්ට දාලා අර කලින් ප්‍රතික්‍රියාවේදී වගේම NO2 වායුව නිපදව ගන්නවා. ඒ නිපදවගත්ත එකේ පීඩනයේ බලපෑම කරන්න අපි නලයකට නෙවෙයි නිපදවගන්නේ අපේ ඉස්කෝලේට අරගෙන තියෙනවා වීදුරු හරි ප්ලාස්ටික් හරි අර බෙහෙත් විදින සිරින්ජර්ස්. විනිවිද පේන ඒවා කිරිපාට ඒවා නෙමෙයි විනිවිද පේන සිරින්ජර්ස් තියෙනවා. වීදුරු එකක් තියෙනවා ප්ලාස්ටික් එකක් තියෙනවා. ආන්නේ සිරින්ජ එකකට හරි දෙහකට අපි හරි NO2 පුරව ගන්නවා. NO2 නිපදවිලා එන නලය ඇස්සට සිරින්ජයේ තුඩ තියලා පිස්ටන් එක පස්සට අදිනකොට වායුව ටික ඒක ඇතුළට පිරෙනවා. ආන්නේම පුරව ගත්තට පස්සේ අපි කරන වැඩේ ඒකේ නීඩල් එකේ බෙහෙත් විදින සිරින්ජයේ නීඩල් එක රබර් රැබේක හිර කරලා රබර් රැබේකට ගහලා විවෘත කෙලවර වහනවා. වහලා අපි ඒක ගැලවිලා විසි වෙනවට අල්ලගෙන පීඩනය වැඩි කරන්න පිස්ටන් එක අස්සට ක්‍රමයෙන් තල්ලු කරනවා. පිස්ටන් එක ඇතුළට ක්‍රමයෙන් තල්ලු කරනවා අපි. ඒ ඇතුළට අපි ක්‍රමයෙන් තල්ලු කරනකොට මොකද්ද? අංශු ගාන වැඩි අවකාශයේ පරිමාව කුඩා වෙනකොට පීඩනය වැඩි වෙනවා. බලන්න පිස්ටන් එක කොහොම ක්‍රමයෙන් අස්සට තද කරනවා. ඊට පස්සේ අපි හිමීට ඈතට අදිනවා. ගැලවිලා ඉවතට එන්නේ නැති වෙන්න ටිකක් ඇතුළට පස්සට තල්ලු කරනවා සුදු පාට පසුබිමක් තියාගෙන. වයිට් බෝඩ් එකකට අල්ලලා හරි එහෙම නැත්නම් මේසෙ උඩ නම් ළමයි ටික වට කරගෙන යට සුදු පාට කඩදාසියක් තියාගෙන පිස්ටන් එක හිමීට අදිනවා. පිස්ටන් දෙකකට පුරවගත්තා නම් අර අනිත් එකේ ළඟ තියලා තියෙනවා. එතකොට මේ තියෙන එකත් එක්ක සංසන්දනය කරලා බලනවා පාට වැඩි වෙනවද අඩු වෙනවද කියලා. මේ ප්‍රතික්‍රියාවේ පාට වැඩි වුණා කියලා කියන්නේ ආපස්සට නැඹුරු වුණා. NO2 වැඩි වුණා. පාට අඩු වුණා කියන්නේ ඉදිරියට නැඹුරු වුණා. ඉතින් විශේෂත්වය තමයි වැඩි කළ පීඩනය අඩු කරගන්න ක්‍රමය අණුගාන අඩු වෙන විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකේ වායුමය අණු තියෙනවා මුල පැත්තේ දෙකක් එක්කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ අණුගාන අඩු වෙනවා. එතකොට මේගොල්ලෝ පීඩනය වැඩි කරපුවාම අඩු කරගන්න අණුගාන අඩු වෙන ඉදිරියට නැඹුරු වෙලා ආවරණ වෙනවා. ඉතින් සාමාන්‍ය දෙයට වඩා පටහැනි දෙයක්. සාමාන්‍ය ඔය දුම් ටිකක් හරි සිරින්ජයක් අස්සට දාලා ලං කරන්න දුම් පාට වැඩි වෙන්න ඕනි. වැඩි වෙනවා. එහෙම වුණා නම් ඉතින් කියන්න දෙයක් නැහැ. මේකේ විශේෂත්වය තමයි පිස්ටනය තද කරලා අල්ලගෙන ඉන්නකොට කහදුඹුරු පාට අවර්ණ පැත්තට බර වෙනවා. ඒකයි අමුත්ත. ඊළඟට පිස්ටනේ ඈතට ඇදලා ගන්නකොට අංශු දුරස් වෙනකොට ලා පාට වෙන්න උනාට මේකේ ඇස්සේ පාටේ වර්ධනයක් පේනවා. ඇයි ඒ වර්ධනය වෙන්නේ? පිස්ටනේ ඇතුළට ඇදලා පිටතට ඇදලා පිටතට ඇදලා ගන්නවා කියන්නේ ඇතුලේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනවා කියන්නේ පීඩනය අඩු වෙනවා. ඉතින් අඩු වෙච්ච පීඩනය මේගොල්ලන්ට වැඩි කරගන්න අණුගාන වැඩි වෙන පැත්තට බලනවා. ඉතින් ආපස්සට ගියොත් එක අණුවක් දෙකට කැඩිලා වැඩි වෙන නිසා මොකද වෙන්නේ? කහදුඹුරු පාට වර්ධනය වෙනවා. ඉතින් මේ අපිට පරීක්ෂණයක් වශයෙන් තෝරලා දීලා තියෙන ප්‍රතික්‍රියාව හරිම වැදගත්. පිස්ටනය තද කරන්න ලා පාටට හැරෙනවා. ඈතට ගන්න පාට වර්ධනය වෙනවා. සාමාන්‍ය දෙයට පටහැනි. අර මම කිව්වේ දුම් ටිකක් ඇතුළට දාලා තද කරන්න ලං කරන්න දුම් පාට වැඩි වෙනවා. ඈතට ගන්නකොට දුම් පාට අඩු වෙනවා. මේකේ වෙන්නේ ඊට විරුද්ධව. පරිමාව විශාල කරන්න අංශු ඈතට යන්න පාට වැඩි වෙනවා. වැඩි වෙන්නේ අර අඩු වෙච්ච පීඩනය වැඩි කරගන්න ආපසු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන නිසා. ඊළඟට ඉදිරි ක්‍රියාව පීඩනය වැඩි කළොත් කහදුඹුරු පාට අංශු ටික ලං වෙනකොට පීඩනය අඩු කරගන්න දෙන්න එක් වෙලා N2O4 තනි කෙනා බවට පත් වෙනවා අංශු ගාන අඩු වෙන්න. එතකොට ලා පාටට හැරෙනවා. ඉතින් අපිට මේකෙන් පේනවා පීඩනය වැඩි කරගන්නකොට අඩු කරගත්තා කියලා අවර්ණ වීමෙන්. පීඩනය වැඩි කරපුවාම වැඩි කරගන්නකොට අඩු කරගන්න අවර්ණ වෙනවා. අඩු කළොත් එම අවර්ණයක දුඹුරු පාටට ගියා කියන්නේ පීඩනය වැඩි කරගන්න අවර්ණ දාලා. පීඩනය වැඩි කරන විට වර්ණය අඩු වේ. ඊට හේතුව පීඩනය වැඩි කරගන්න විට අඩු කර ගැනීමට අණු සංඛ්‍යාව අඩු වෙන ලෙසට ඉදිරියට නැඹුරු වෙනවා. පීඩනය අඩු කරන විට
වර්ණය වැඩි කර ගැනීමට වැඩි වේ. ඊට හේතුව අඩු පීඩනය වැඩි කරගන්න අණු සංඛ්‍යාව වැඩි වෙන ආපසු ප්‍රතික්‍රියාව ශීඝ්‍ර වෙනවා. හරිද? ආන්න ඒක දැනගන්න ඕනි. මෙන්න මේ උඩ එකේ මෙන්න මෙතන වචනය ඉතිරි ක්‍රියාව නෙමෙයි ඉදිරි ක්‍රියාව තාප දායක වේ කියලා මෙතන වෙන්න ඕනි. ඉදිරි ක්‍රියාව ඉතිරි නෙමෙයි ඉදිරි ක්‍රියාව තාප දායක බව කිව හැක. රත් කරනකොට ඒක තමයි සිද්ධ වෙන්නේ. තාප අවශෝෂක නෙමෙයි. මෙතන වචනේ වැරැද්දක් තියෙනවා. තාප දායක විය හැක කියලා වෙන්න ඕනේ. හරි. අණුවල මේක හරි. ඊළඟට විශේෂත්වයේ තමයි පීඩන කතාවේදී මට කියන්න වෙනවා. අපි ඊළඟට ගියාම සමහර ක්‍රියාවලට ගියාම මෙතන ක්‍රියා තුනක් දීලා තිනවා. එතනත් නැහැ. අපි ගත්තොත් එම දෙපැත්තෙම අංශු ගාන සමාන ක්‍රියාවක්. ඔය පීඩනයේ ළඟදී අපි ක්‍රියා කටපාඩම් කරන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ ඒවා. කාබන් මොනොක්සයිඩ් වායුව ජල වාෂ්පත් එක්ක කලින් සැරයක් මම මේක ලිව්වා. ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කාබන් ඩයොක්සයිඩුයි හයිඩ්‍රජනුයි. මේ ප්‍රතික්‍රියාව. මේක ගත්තාම විශේෂත්වය තමයි වායු අණු දෙකකින් තව දෙන්නෙක් බවට පත් වෙනවා. ඉතින් තව දෙන්නෙක් බවට පත් වුණාම ඉදිරියට සිද්ධ වුණත් ආපස්සට සිද්ධ වුණත් පීඩනය අඩු වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ පද්ධතියක පීඩනය වැඩි කළොත් සේරම ළගේ ඒ ගණන් වලින්ම තියෙනවා මිසක් කොහාටවත් දිශාගත වෙන්නේ නැහැ. මේකේ අර කතාවට ගත්තොත් ඩෙල්ටා n අගය බිඳුවයි. මවුල ගානේ වෙනසකුත් නැහැ. ඩෙල්ටා n අගය බිඳුවයි. ඒක නිසා දැනගන්න ඕනි මේ වගේ ප්‍රතික්‍රියාවක මවුල ගානේ ස්ටොයිකියෝමිතියන්ගේ එකතුව සමාන ක්‍රියාවක වෙනස ගත්තම් බිඳුව වෙන ක්‍රියා පීඩනය වැඩි කළාට වෙනසක් වෙන්නේ නැති බව. මේ තව එකක් H2 ධන I2 ගෑස්. කාබර උෂ්ණත්වයේදී I2 ඝනයක් වුණාට ටික වැඩි උෂ්ණත්වයේදී සලකනකොට වායුවක්. එතකොට මෙයා ප්‍රතිවර්තයයි 2HI. ඒකත් වායුවක්. බලන්න දැන් 1 1 2යි. මෙතනත් 2යි. ඩෙල්ටා n බිඳුවයි. ඉතින් මේ ඩෙල්ටා n බිඳුව වෙන ක්‍රියාවල මොකද්ද වෙන්නේ? ආය පීඩනය වැඩි කළාට වෙනසක් වෙන්නේ නැහැ. හරි? එතකොට ඒ ප්‍රතික්‍රියාව දැනගන්න ඕනේ. අර අපි උදාහරණයක් අරන් තියෙන ඒවායේ ඩෙල්ටා n බිඳුව වෙන ක්‍රියා එකක්වත් එතන නැහැ. සේරම ඩෙල්ටා n ධන හරි ඍණ හරි අගයක් තියෙන ප්‍රතික්‍රියා තියෙන්නේ. ඒක අපි බලන්න ඕනේ. ඊළඟට තව අතුරු කතාවක් කියන්න ඕනි. මේ පීඩනය ගැන කතා කරනකොට මේවට ඇතුල් කරනවා නිෂ්ක්‍රීය වායුවක්. නිෂ්ක්‍රීය වායුවක් ඇතුල් කළා කියලා සංඝටකවල පීඩණයට ඒකේ බලපෑමක් නැහැ. ඒතකොට සංඝටකයක පීඩණය වැඩි අඩු කරගන්නේ නැහැ. ඒගොල්ලෝ නිෂ්ක්‍රීය වායුවක් ඇතුල් කළොත් ඒක ස්වාධීනව හැසිරෙනවා. ඒ ස්වාධීනව හැසිරෙනකොට නිෂ්ක්‍රීය වායුවේ පීඩණය වැඩි වෙච්ච පීඩණය වෙනවා. සමතුලිත පද්ධතියේ ආයත කිසි වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ලේචැට්ලිය මූලධර්මයෙන් නිෂ්ක්‍රීය වායුවක කතාව පැහැදිලි කරන්න පුළුවන්. නිෂ්ක්‍රීය වායුවක් ඇතුල් කළා කියලා කියන්නේ සංඝටකවල පීඩණයට කිසි බලපෑමක් ඒ වයින් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ සමතුලිත පද්ධතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එම පරිමාවමයි එම උෂ්ණත්වයේම තියෙද්දී පීඩනයේ යම් ගාණක් වැඩි වුණොත් වැඩි වෙච්ච පීඩනයේ නිෂ්ක්‍රීය වායුව පීඩනය කියනවා. මවුල භාගය වෙනස් වෙනවා. 3 දෙනෙක් ඉන්න වායුවට නිෂ්ක්‍රීය වායුව කිව්ව ඇතුල් කරපුවා මවුල භාගය අඩු වෙනවා. ඒ වෙනකොට සමස්ත පීඩනය වැඩි වෙලා. ඉතින් අර අඩු වෙච්ච මවුල භාග සමස්ත වැඩි වෙච්ච පීඩනය වැඩි කරපුවාම කලින් පීඩනයම ඇති වෙනවා. සංඝටකවල. ඒක නිසා නිෂ්ක්‍රීය වායුවක් ඇතුල් කළා කියලා සමතුලිත පද්ධතියට බලපෑමක් වෙන්නේ නැහැ කියන එක හොඳට දැනගන්න ඕනි. එතකොට සමතුලිත පද්ධතියේ සාන්ද්‍රණ නියතයි, ආංශික පීඩන නියතයි, සමතුලිතතා නියතයි නිෂ්ක්‍රීය වායුවක් ඇතුල් කරපුවා. ඉතින් තමන් තව පොඩ්ඩක් දැනගන්න ඕනි මේ නිෂ්ක්‍රීය වායු කියලා අපි මේ පාඩමේදී කතා කරන්නේ කවුද කියන එක. 18 වෙනි කාණ්ඩෙට අපි කියනවා උච්ච වායු කියලා.
නිෂ්ක්‍රීය වායු කියලා කියන්නෙත් නෑ අපි වැඩි. මොකද්ද ඒකේ? පහළ මූලද්‍රව්‍ය වැඩි ශක්තියක් දීලා සංයෝග හදන කීපයක් හදනවා ඒගොල්ලෝ. විද්‍යුත් ඍණ ෆ්ලෝරින් ඔක්සිජන් එක. ඒක නිසා අපි ඒගොල්ලන්ට කියලානේ උච්ච වායු කියලා. ඉතින් මෙතන නිෂ්ක්‍රීය වායුවක් කියලා කියන්නේ 18 වෙනි කාණ්ඩ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. අර මේ පද්ධතිය කියලා හිතමු කාබන් මොනොක්සයිඩ් ජලය CO හයිඩ්‍රජන්. මේකට ඇතුල් කරනවා අපි නයිට්‍රජන් වායුව. නයිට්‍රජන් වායුව මේ පද්ධති දෙකේ එකක් එක්කවත් ක්‍රියා කරන්නේ නැහැ කියලා හිතමු. ඉතින් නයිට්‍රජන් වායුව මේගොල්ලන්ට සාපේක්ෂව නිෂ්ක්‍රීය වායුවක් වෙනවා. එතකොට මතක තියාගන්න ඕනි සමතුලිත පද්ධති සඳහා නිෂ්ක්‍රීය වායු කියන්නේ උච්ච වායු වලට විතරක් නෙමෙයි. ඒ කතා කරන අය එක්ක පද්ධතියේ සංඝටක එක්ක ක්‍රියා කරන්නේ නැති වෙන කිසිම වායුවක් ඇතුල් වෙන ඕනෑම වායුවක් ඇතුල් කළොත් ඒගොල්ලන්ට සාපේක්ෂව අරක නිෂ්ක්‍රීය වායුවක් වෙනවා. දැන් ඉතින් නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් අයඩීන් HI එක්ක කාබර උෂ්ණත්වයේදී ක්‍රියාවක් නැහැ කියලා හිතමු. එහෙනම් මේගොල්ලන්ට සාපේක්ෂව නයිට්‍රජන් වායුව නිෂ්ක්‍රීය වායුවක් වෙනවා. හරි? ඒක නිසා අපේ සමතුලිතතා ගණන් වලදී ගන්නවා සමතුලිත පද්ධතියක් හදලා තියෙනවා. A ධන B C ධන D. තව සමතුලිත පද්ධතියක් හදනවා P ධන Q R ධන X කියලා. ඉතින් මේගොල්ලන්ගේ ඒ ක්‍රියා දෙකට අමතරව ඒගොල්ලෝ එකට ප්‍රතික්‍රියා කරලා වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ අහනවා මේ පද්ධති දෙකම එකම වාජනයක් තුල සිදු කළොත් මොකක් වෙයිද කියලා. එතකොට මේගොල්ලෝ වෙන ක්‍රියා දක්වන්නේ නැත්නම් මේගොල්ලන්ට ඒගොල්ලන්ට මේගොල්ලෝ නිෂ්ක්‍රීය වායු වෙනවා. එතකොට අර සමතුලිත පද්ධති දෙක කලින් වගේම නිදහසේ ඒව තුල ඇති වෙනවා. සමතුලිත ප්‍රතික්‍රියා දෙකක් එකම වාජනයේ තුල හැදුවත් ඒගොල්ලන්ගේ වෙනස් ක්‍රියා නැත්නම් කලින් සමතුලිත දෙක එහෙම්මම තියාගන්නවා කියන එක Taman දැනගන්න ඕනි. සමතුලිතතා නියතත් ඒ ගණන්මයි. සාන්ද්‍රණත් ඒ ගණන්මයි. ආංශික පීඩනත් ඒ ගණන්. මුළු පීඩනය වැඩි වෙනවා. මුළු පීඩනය වැඩි වෙන්නේ කට්ටිය එකතු වෙන නිසා. මවුල භාග අඩු වෙනවා. නමුත් ආංශික පීඩනයවත් සාන්ද්‍රණවත් වෙනස් වෙන්නේ නැහැ කෙනාගේ. ඒතර නියත අරගණන්ම තියෙනවා. ආන්න එක තමයි මේ වායුවක් එකතු කිරීම ගැන දැනගන්න ඕනි. ඩෙල්ටා n අවසාන කරමු අපි එතන. ඩෙල්ටා n බිඳුව වෙන ඒවය සමතුලිත පීඩනයක් බලපාන්නේ නැහැ. ඊළඟට නිෂ්ක්‍රීය වායුවක් මේවට ඇතුල් කළොත් නිෂ්ක්‍රීය වායුවෙන් අර සංඝටකවල සාන්ද්‍රණ පීඩන වලට බලපෑමක් කරන්නේ නැති නිසා ඒක ස්වාධීනව හැසිරෙනවා සමතුලිතතාවයට බලපෑමක් නැහැ. ඒ වගේම එකිනෙක ප්‍රතික්‍රියා නොකරන සමතුලිත පද්ධති දෙකක් එක භාජනයක් තුල හඳුනවත් ඒවය අන්‍යෝන්‍ය ක්‍රියා නැත්තම් ඒක ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. ආන්න ඒක සැලකිල්ලට ගන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කළේ පීඩනයේ බලපෑම. කලින් කතා කළේ සාන්ද්‍රණයේ බලපෑම. ඊට කලින් කතා කළේ තාපයේ බලපෑම. ඉතින් අපිට ඒක බලපෑම ඉවර වුණාම අපේ බහුවර්ණ වලටත් ගන්නවා අන්නර වගේ ඒවට. මේවා ඉදිරි ක්‍රියාව නැඹුරු කර ගැනීම ඉදිරියට නැඹුරු කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා. ඉතින් ඒකෙත් වැරද්දක් print වෙලා තියෙනවා. මෙන්න මෙතන භෞතික తত্ত্বය ගණයක් වෙන්න ඕනි. ඒක එතන මේ පොඩි printing එකක් තියෙනවා. හරි. දැන් එතකොට අර පළවෙනි ක්‍රියාව ඉදිරියට නැඹුරු කරගත හැකි ආකාර බලමු මේක. මොකද්ද එතකොට කර්මාන්ත කට්ටියට එහෙම මේක හරිම වැදගත්. ඉදිරියට ගලන්න නම් ඉදිරියට නැඹුරු කරගන්න නම් මතක තියා ඇමෝනියා ඉවත් කළ යුතුයි කියනවා. ඇමෝනියා ඉවත් කළ මතක තියාගන්න ඕනි ඇමෝනියා ඉවත් කළාට ඉදිරි ක්‍රියාව වේගවත් වෙන්නේ නැහැ. චාලක රසායනයේ හැටියට ඉදිරි ක්‍රියාවේ ශීඝ්‍රතාවයේ රඳා පවතින්නේ R forward නයිට්‍රජන් සාන්ද්‍රණයයි හයිඩ්‍රජන් සාන්ද්‍රණයයි මත. ඒක නිසා ඉදිරි ක්‍රියාව වේගවත් වෙන්නේ හැබැයි ඉදිරියට නැඹුරු වෙනවා කියනවා. ඒ නැඹුරු වෙන ක්‍රමය තමයි ඇමෝනියා අඩු වුණාම ආපසු ක්‍රියාව අඩු වෙනවා. නයිට්‍රජන්ට වෙනසක් කළේ නැති නිසා ඉදිරි ක්‍රියාව කලින් වේගයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඉදිරියට ගලන වේගයේ අර වේගයෙන්ම තිබිලා ආපස්සට යන වේගය අඩු වුණාම ඇමෝනියා වැඩි වෙන බව පේනවා. ඉදිරියට නැඹුරු වුණ බව පේනවා. නමුත් ඉදිරි ක්‍රියාව වේගවත් වෙනවා කියන එක අපේ ප්‍රශ්නවල අරන් තියෙනවා.
අපි සමහර වෙලාවට කියවෙනවා අපි අතිනුත් ඉදිරි ක්‍රියාව වේගවත් වෙන්න නම් N2H2 වැඩි වෙන්න ඕනි. ඇමෝනියා වැඩි ඉවත් කරපුවාම ඉදිරියට නැඹුරු වෙනවා කියන කතාව කමක් නැහැ. ඉදිරියට නැඹුරු කරගන්න ඇමෝනියා ඉවත් කරන්න ඕනි. හැබැයි ඉදිරි ක්‍රියාව ශීඝ්‍ර වෙන්නේ නැහැ ඇමෝනියා ඉවත් කළාට. ඇමෝනියාගේ සාන්ද්‍රණය මත රඳා පවතින්නේ ආපසු ක්‍රියාව. ආපසු ක්‍රියාව ඇමෝනියා අඩු කළොත් අඩු වෙනවා. ඇමෝනියාගේ සාන්ද්‍රණය සමානුපාතිකයි ආපසු ක්‍රියාවට. ඒතර ආපසු ක්‍රියාවේ වේගය අඩු වෙනවා කියන්නේ ඉදිරියයි කලින් වේගයෙන්ම වැදුනම ප්‍රතිඵල වැඩි වෙනවා. බලන්න එතකොට මම කියනවා පළවෙනි එකට ඉදිරි ක්‍රියාවේ ශීඝ්‍රතාවය ඉදිරියට නැඹුරු කරගන්න නයිට්‍රජන් එකතු කළ යුතුයි. හයිඩ්‍රජන් එකතු කළ යුතුයි. ඇමෝනියා ඉවත් කළ යුතුයි. ඊළඟට බලනවා තාපයේ බලපෑම. මේ බලන්න ඉදිරි ක්‍රියාව මෙතන ඍණ ඩෙල්ටා H. තාප 10යි. මේ ඉස්සරහින් ලියන්නේ ඉදිරි ක්‍රියාව ගැන. ඉදිරියේ ක්‍රියාව තාපයේ පිට වෙනවා. තාපයේ පිට වෙනකොට අපි කියනවා උෂ්ණත්වය අඩු කළ යුතුයි කියන කතාව. උෂ්ණත්වය අඩු කළ යුතුයි. ඊළඟට කියනවා පීඩනය ගැන. ඉදිරියට වෙනවා කියන්නේ නයිට්‍රජන් 1යි හයිඩ්‍රජන් 3යි පීඩන ඒකක 4ක් එකතු වෙලා පීඩන ඒකක 2ක් බවට පත් වෙනවා. ඒතර පීඩනය වැඩි කළ යුතුයි කියලා කියනවා. පීඩනය වැඩි කළොත් අඩු කරගන්න ඉදිරියට නැඹුරු වෙනවා. මේක තාප 10ක නිසා සීතල කළොත් ඉදිරියට නැඹුරු වෙනවා. ආන්නේ කතාව අපි කියනවා. බලන්න නයිට්‍රජන් ධන හයිඩ්‍රජන් ඇමෝනියා ඉදිරියට නැඹුරු කරගන්න ගත හැකි ක්‍රියාමාර්ග N2 එකතු කළ යුතුයි, හයිඩ්‍රජන් එකතු කළ යුතුයි, ඇමෝනියා ඉවත් කළ යුතුයි, උෂ්ණත්වය අඩු කළ යුතුයි, පීඩනය වැඩි කළ යුතුයි. එතකොට ඉදිරියට නැඹුරු වෙනවා. ඊළඟට හුණුගල් කැල්සියම් කාබනේට් සොලිඩ් එක, කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ් එක, CO2 ගෑස් එක. ඉතින් සමතුලිතතා නියතයට සොලිඩ්ලා අයිති වෙන්නේ නැහැ. විෂම ජාතීය පද්ධතිය. හරිද ළමයි? එතකොට අපි මේ CO2 වායුව මත විතරයි රඳා පවතින්නේ. මොකද්ද අපේ කතාව? ඒකේ Kp අපි ලිව්වා. Kp සමානයි CO2 ගේ පීඩනය විතරයි කියලා. Kc සමානයි CO2 ගේ සාන්ද්‍රණය විතරයි. බලපාන්න. ඒක නිසා අපි මේවා දැන් කැල්සියම් කාබනේට් වැඩි කළාට මේ පැත්තට අඩු කරගන්න ඕනේ. ඒක පොඩි ස්තරයක් තිබුණත් එකයි ලොකු ස්තරයක් තිබුණත් එකයි. මතු පිට විතරයි යන්නේ. කැල්සියම් ඔක්සයිඩ් ඉවත් කළා කියලා වැඩක් නැහැ. ඒක නියතයට බලපාන්නේ. CO2 බලපානවා. CO2 ඉවත් කළ යුතුයි. එතකොට ඉදිරියට නැඹුරු වෙනවා. අඩුව පුරව ගන්න. ඉදිරි ක්‍රියාව ශීඝ්‍ර වෙනව නෙමෙයි ඉදිරියට නැඹුරු වෙනවා. ආපසු පැත්තට වේගය අඩු වෙනවා. ඉදිරි වේගය කලින් ගානෙම තියෙන නිසා. CO2 ඉවත් කළ යුතුයි. ඊළඟට CO2 හැදෙනවා කියන්නේ පීඩනය වැඩි වෙනවා. අරවා පීඩනයට අයිති නැහැ. එහෙනම් පීඩනය අඩු කළ යුතුයි. ඉදිරි ක්‍රියාවට තාපය ඉල්ලනවා. තාප අවශෝෂකයි. කලින් එක තාප 10යි. එහෙනම් උෂ්ණත්වය වැඩි කළ යුතුයි. බලන්න එතකොට CO2 ඉවත් කළ යුතුයි. පීඩනය අඩු කළ යුතුයි. තාපය ලබා දිය යුතුයි. ඉදිරියට නැඹුරු වෙන්න. කැල්සියම් ඔක්සයිඩ් ඉවත් කළ යුතුයි කිව්වොත් වැරදි. කැල්සියම් කාබනේට් එකතු කළ යුතුයි කිව්වොත් වැරදි. ඒවා ගන්න. ඉදිරියට නැඹුරු කර ගන්න. ඉතින් මේ කතාව අපි කිව්වොත් හුණුගල් පෝරණුවේ සිදු කරන ක්‍රියාවලිය මේ. ඉතින් බලන්න තමයි දැකලා තියෙනවා නම් අහලා තියෙනවා නම් හුණුගල් පෝරණුවේ කට ලිඳ වගේ ඇරලා තියෙන්නේ. අර ගඩොල් පෝරණු, පාම් පෝරණු, වීදුරු පෝරණු, උළු පෝරණු ඔක්කොම වහලා චිමිනියක් වගේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ තාපය පිට වෙනවා. තාපය පිට වෙන එක ආරක්ෂා කර ගන්න, ඉන්ධන පිරිමහ ගන්න උඩ චිමිනිය වගේ කුඩාවට බැඳලා තියෙනවා මේ පෝරණු. නමුත් හුණු පෝරණුව ලිඳ වගේ කට ඇරලා තියෙන්නේ. අර හැදෙන CO2 ටික යන්න ඕනි ඉදිරියට නැඹුරු කර ගන්න. තාපයේ මහ විශාල ලෙස හානි වෙනවා. තාපයේ සංවහන ධාරාවලින් පිට වෙලා ගිල. නමුත් අර ක්‍රියාව ඉදිරියට නැඹුරු කරගන්න හුණු පෝරණුවේ කට ඇරලා තියෙන්නේ. හුඟා කුඩින් වැස්සට දෙමෙනවට වහලයක් ගහලා තියෙනවා. හුණු පෝරණුව. අපේ සිලබස් එකට කැල්සියම් කාබනේට් කර්මාන්ත දැන් නැහැ. සාමාන්‍ය දැනුමට මම කිව්වේ.
ඊළඟ එකේ ගෑස්ම 3 දෙනෙක්. එතකොට ඒකේ ඉදිරි ක්‍රියාවට ගත්තොත් PCl5 එක් කළ යුතුයි, PCl3 අඩු කළ යුතුයි, Cl2 අඩු කළ යුතුයි. ඉදිරි ක්‍රියාව තාප අවශෝෂක නිසා තාපේ ලබා දිය යුතුයි, රත් කළ යුතුයි, උෂ්ණත්වය වැඩි කළ යුතුයි. ඒ කතාවක්. ඊට පස්සේ ඉදිරියට වෙනවා කියන්නේ එක අණුවක් අණු දෙකකට කැඩිලා අණු සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට ඒගොල්ලන්ට අණු සංඛ්‍යාව වැඩි කරලා පීඩනය වැඩි කරගන්න වෙන්නේ අපි පීඩනය අඩු කළොත්. අඩු වෙච්ච පීඩනය වැඩි කරගන්න ඉදිරියට නැඹුරු වෙනවා. ඒ කතාව දැනගන්න ඕනි. ප්‍රතිවර්ත ක්‍රියාවක් මෙහෙම. අර වචනේ පටලව ගන්න එපා. ප්‍රශ්න වලටත් අපි ගත්තා. මම මුලේකින් කියන ඇමෝනියා ඉවත් කරපුවාම ඉදිරි ක්‍රියාව ශීඝ්‍ර වෙනවා කියලා කිව්වොත් වැරදි. ඇයි කතාව? R F එක රඳා පවතින්නේ සමානුපාතිකයි හරි සමානයි හරි N2 වලටයි කාටද H2 වලටයි. බලය කීයක් හරි මෙතෙන්ට දැම්ම හැකි අපිට. R reversible R ආපසු ප්‍රතික්‍රියාව රඳා පවතින්නේ ඇමෝනියා මත. හරි. එතකොට බලන්න නයිට්‍රජන් හයිඩ්‍රජන් එකතු කළොත් ඇමෝනියා ඉදිරි ක්‍රියාවේ වේගය වැඩි වෙනවා. ඉතින් ඉදිරි ක්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරගන්න N2H2 එකතු කළ යුතුයි. ඉතින් ඉදිරියට නැඹුරු වෙන්න ඇමෝනියා ඉවත් කළ යුතුයි කිව්වොත් ඒක ඉදිරි ක්‍රියාවේ වේගයට ඇමෝනියාගේ බලපෑමක් නැහැ. හැබැයි ඉදිරියට නැඹුරු වෙනවා කියලා කිව්වොත් හරි නැඹුරු වෙන ක්‍රමය ඇමෝනියා අඩු කරපුවාම ආපසු ක්‍රියාවේ වේගය අඩු වෙනවා. ඉදිරි ක්‍රියාව වේග කලින් වේගයෙන්ම එනවා. එතකොට අපිට ඉදිරියට ඇමෝනියා වැඩි වෙන කතාව වෙනවා. ඉදිරි ක්‍රියාව ශීඝ්‍ර වෙලා නෙවෙයි මම නැවත කියන්නේ ඉදිරියට නැඹුරු වෙන්නේ ඉදිරි ක්‍රියාව කලින් වේගයෙන්ම වෙද්දී ආපසු ක්‍රියාව වේගය අඩු වෙලා. ඒතර හැදෙන ටික වැඩි වෙනවා. ආන්නේ කතාව තේරුම් ගන්න ඕනි. මට මතක නෑ අවුරුදු වල එම ඒකෙන් අහලා තිබුණා. දැන් මේකේ කිව්වොත් මේ ඉදිරි ක්‍රියාවේ ප්‍රතිඵල හැදෙන වේගයයි ප්‍රතික්‍රියක හැදෙන වේගයයි සමානයි කියලා කිව්වොත් වැරදි. මේ නයිට්‍රජන් 3 දෙනෙක් හැදෙනකොට හයිඩ්‍රජන් වැය වෙනවා දෙන්නෙක්. නයිට්‍රජන් එක්කෙනෙක් හැදෙනකොට ඇමෝනියා වැය වෙනවා දෙන්නෙක්. නයිට්‍රජන් වැය වෙන ශීඝ්‍රතාවය ඇමෝනියා හැදෙන ශීඝ්‍රතාව කිව්වොත් 2R වෙනවා. ඇමෝනියා වැය වෙන ඇමෝනියා හැදෙන සමානයි. හයිඩ්‍රජන් වැය වෙන හයිඩ්‍රජන් හැදෙන සමානයි. නයිට්‍රජන් වැය වෙන නයිට්‍රජන් හැදෙන සමානයි. ආන්න එකයි ප්‍රතිවර්ත ක්‍රියාවේ සමානයි කියලා කියන්නේ. මෙතන නයිට්‍රජන් වැය වෙන වේගය වගේ හයිඩ්‍රජන් වැය වෙන වේගය 3 ගුණයක් වෙනවා. ඉතින් අර මම නැවත කියන්නේ ඉදිරි ක්‍රියාවයි ආපසු ක්‍රියාවයි කියන්නේ යම් කිසි එක්කෙනෙක් සලකලා කියලා බලන්න ඕනි. ඉතින් අපිට අර ප්‍රතිවර්තයයි කියපු පද්ධති 3 තයෝසල් මොකද්ද අපේ ප්‍රතිවර්ත බිස්මත් ට්‍රයික්ලෝරයිඩ් ඔක්සික්ලෝරයිඩ් පද්ධතිය, ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් පද්ධතිය, කැල්සියම් කාබනේට් බයිකාබනේට් පද්ධතිය ප්‍රතිවර්ත කළ හැකි බව පෙන්වන්න පුළුවන් ලේ චැට්ලිය මූලධර්මයේ අරගෙන. ඊළඟට මෙවැනි ක්‍රියාවල ඉදිරි ක්‍රියාව ශීඝ්‍ර කරගත හැකි ආකාර කියන්න පුළුවන් අපිට ලේ චැට්ලිය මූලධර්මයේ සැලකිල්ලට අරගෙන. ඊළඟට මේ වෙනකොට මම ඔය කියාගෙන යන කොටසේ සමතුලිතතා හරියේදී අපි මෙහෙම කරාට කර්මාන්ත පාඩමට ගියාට පස්සේ මේකේ පොඩි වෙනසක් කරලා කතා කරනවා. ඔය ඇමෝනියා එකම ගමු. මොකද්ද අපි ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. මේ කතාව දිහා බලලා ඔය ඇමෝනියාගේ ඉදිරියට නැඹුරු කර ගැනීම පොඩි විශේෂත්වයක් කියනවා. මොකද්ද විශේෂත්වය? සොයන් මේකේ ඉදිරි ක්‍රියාව තාපදායකයි ඍණයි. එන්ට්‍රොපිය වායු අණු 4කින් 2ක් යන නිසා එන්ට්‍රොපියත් ඍණයි. එතකොට බලන්න මේ ඍණයි ගුණ වෙලා මේ අගපදයේ ධන ගාණක් එනවා. මුල පදයේ ඍණ ගාණක් වෙනවා. ඉතින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න සොයන් සිද්ධ වෙන්න ඩෙල්ටා G ඍණ වෙන්න ඕනි. හැබැයි බලන්න
උෂ්ණත්වයේ ගොඩාක් ඉහළ ගියොත් මේකේ ධන ස්වභාවයේ ඕනවට වඩා ඉහළ ගියාම මේ ඍණ භාවයේ අභිභවා ගිහිල්ලා මේක සිදු නොවෙන්න පුළුවන්. ඉහළ උෂ්ණත්ව වලට යනකොට ඇමෝනිය දැන් මම කිව්වේ ඉදිරියට යනකොට උෂ්ණත්වයේ වැඩි තාපය පිට වෙනවා. එතකොට අඩු උෂ්ණත්ව හොඳයි කියලා. ඉතින් ඒකේ අර ප්‍රතික්‍රියාවෙනුත් කියවෙනවා මේකෙනුත් කියවෙනවා අඩු උෂ්ණත්ව හොඳයි කියලා. අඩු උෂ්ණත්ව හොඳයි කියනකොට මේක ඍණයි මේ කුඩා ඍණාගයෙන් වැඩි කරපුවා මේක කුඩා ධනාගයක් වෙලා අර ක්‍රියාව ධන වෙනවා ඍණ වෙනවා. ඉහළ උෂ්ණත්වයට ගියොත් මේක ධන වෙනවා. හැබැයි කියනවා උෂ්ණත්වයේ අඩු ඒවා හොඳයි කියලා. බෝල්ස්මාන් ව්‍යාප්තියෙන් මේ පැත්තට අණු මේ පැත්තට ප්‍රවේගය. ඉතින් උෂ්ණ ප්‍රවේග චක්‍රයක් මෙහෙම ඇඳහම උෂ්ණත්වයේ ඕනෑවට වඩා අඩු වෙනකොට මේක අපි හිතමු 500 දී විතර කියලා. සෙල්සියස් 200 දී විතර ඇඳාම මෙන්න මේ වගේ අඳිනවා වක්‍රය. සෙල්සියස්. එතකොට මේ වගේ පැත්තට යනකොට මේ චාලක අණු වල ප්‍රවේග අඩු වෙලා චාලක ශක්තියට අදාළ අණුගාන අඩු වෙලා ගිහිල්ලා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න බැරි තත්වයකට යනවා කියනවා. වෙන අනුපාතයේ හුඟා කඩු වෙනවා කියනවා. ඉතින් කර්මාන්ත පාඩමට කියනවා ප්‍රායෝගිකව ඉදිරි ක්‍රියාව තාපදායක වෙන ඒවය උෂ්ණත්වයේ අඩු වුණාම ඉදිරි ක්‍රියාව ශීඝ්‍ර වුණාට ඕනෑවට වඩා අඩු වෙන්න හොඳ නැහැ කියලා. ඕනෑවට වඩා අඩු වෙනකොට අණු වල චාලක ශක්තිය අඩු වෙලා කම්පන චලන හැකියාව අඩු වෙලා ශීඝ්‍රතාව අඩු වෙනවා කියන. ඒක නිසා Tamanට මතක් වෙයි මේ කර්මාන්තයට දහස් ගණන් වැඩි උෂ්ණත්වයක් හොඳ නැහැ. 10 15 අඩු උෂ්ණත්වයක් හොඳ නැහැ කියලා ප්‍රශස්ත උෂ්ණත්ව කියලා කතාවක් කියනවා. ඉතින් ඇමෝනියා නිපදවන මේ ක්‍රියාවට හොඳම ඍණාගයක් එනවා කියනවා 500 450 සෙල්සියස්. මේ ගාණිති ඕනෑවට වඩා අඩුත් නැහැ ඕනෑවට වඩා වැඩිත් නැහැ. ලේචැට්ලිය මූල ධර්මයෙන් අඩු උෂ්ණත්ව හරි හොඳයි. ඩෙල්ටා G කතාවෙනුත් අඩු උෂ්ණත්ව හොඳයි. නමුත් ඕනෑවට වඩා අඩු උෂ්ණත්ව වලට යනකොට අණු වල චාලක ශක්තිය අඩු වෙනවා. කම්පන චලන වේග අඩු වෙනවා. ඒතකොට ශක්තිය අඩු වුණාම ශීඝ්‍රතාවය අඩු වෙන්න පුළුවන් කියලා ඉතින් මේ ලේචැට්ලිය මූල ධර්මයෙන් කියන එකට වඩා පොඩ්ඩක් වෙනස් කරලා කියනවා කර්මාන්ත පාඩමේදී. ප්‍රශස්ත උෂ්ණත්ව හොඳයි. ඕනෑවට වඩා අඩුම උෂ්ණත්ව හොඳත් නැහැ, වැඩිම උෂ්ණත්ව හොඳත් නැහැ කියන කතාව. ඉතින් අපි ආන්නේ ටික සැලකිල්ලට අරගෙන මේ කර්මාන්තවලදී ඵලදාව වැඩි කරගන්න ගත්ත ක්‍රියාමාර්ග ගැනත් බලනකොට අර ප්‍රශස්ත උෂ්ණත්ව ප්‍රශස්ත පීඩන කතාවත් ගණන් ගන්න ඕනි. ප්‍රතිවර්ත කළ හැකි බව පෙන්වන්න කියන කතාව. ඊළඟට ඔය ප්‍රතික්‍රියාවක් සමතුලිත වෙනකොට අපි ප්‍රතික්‍රියක ප්‍රතිඵල ඔක්කොම එකට දාලා ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න පුළුවන්. නයිට්‍රජන් උත් දාලා හයිඩ්‍රජන් උත් දාලා ඇමෝනියක් දාලා ප්‍රතිවර්ත ක්‍රියාව පටන් ගන්නවා. ප්‍රතික්‍රියක විතරක් නෙමෙයි. එතකොට අපෙන් අහනවා මේ ප්‍රතික්‍රියාව සමතුලිතතාවයට නැඹුරු වෙනකොට ඉදිරියට ගිහිල්ලා නැඹුරු වෙයිද ආපස්සට ගිහිල්ලා නැඹුරු වෙයිද කියන කතාව. මේ වගේ එකක් ගමු. A ධන B ප්‍රතිවර්තයයි C ධන D. කැමති ඉලක්කම් ටිකක් දාමු. ඔක්කොම නියතයට යටත් කියලා දාන්න වායු කතාවකුත් දාමු. කියනවා ඝන ඩෙසිමීටර් එකක බඳුනක් තුල මේ මවුල 2කුයි මේ මවුල 1කුයි මේ මවුල 2කුයි මේවා 2කුයි දැම්මා. මවුල වලින් දාලා සමතුලිත වෙන්න ඉඩ හැරියා. මේකේ KC අගය ඉලක්කමක් දෙනවා 4යි කියලා. ඔහොම. එතකොට අහනවා KC 4යි ඒකකයකුත් ඕනිනම් හදලා දානවා මවුල ඝන ඩෙසිමීටරයට කියලා. එතකොට අහනවා මේක දැන් එකවරම ආරම්භක කියලා ප්‍රතික්‍රියක කියලා නෑ. A දැම්ම B C D ප්‍රතික්‍රියක ප්‍රතිඵල ඔක්කොම දැම්මා. දැන් මේ ටික දාපුවාම සමතුලිත වෙන්න වෙනකොට
කොහාට ගලලා සමතුලිත වෙයිද කියන කතාව. ඉදිරියට ගිහින් සමතුලිත වෙයිද ආපස්සට ගිහින්. හරියට අපි අර උපමාව ගත්තේ වතුර ටැංකියකට වතුර වක් කරනවා කියලා. දිග වතුර ටැංකියේ මුල පැත්තටත් වතුර වක් කරනවා, අගටත් වතුර වක් කරනවා, මැදටත් වතුර වක් කරනවා. ඕක සමතල වෙන්න කොහාට ගලයිද කියලා. එතකොට විශේෂත්වයේ තමයි අර ඒ වෙනකොට වැඩි පැත්තක් ඉන්නවා නම් අඩු පැත්තට නැඹුරු වෙනවා. ආන්නේ කතාව කතා කරන්න අපිට විශේෂ නියතයක් හඳුන්වලා දීලා තියෙනවා. QC කියන නියතය. අපි කතා කළා කලින් KC කතා කළා, KP කතා කළා. තව නියතයක් හඳුන්වලා දීලා තියෙනවා QC කියලා. QC කියන නියතය. මේකට කියනවා නම ප්‍රතික්‍රියා ලබ්ධිය කියන නම. KCට කිව්වා රසායනික සමතුලිතතා නියත KPට. QCට කියනවා අතන නම දාලා තියෙනවා ප්‍රතික්‍රියා ලබ්ධිය කියලා. ඉතින් ප්‍රතික්‍රියා ලබ්ධිය කියන්නේ මොකද්ද QC කියලා කිව්වොත් KC ප්‍රකාශයෙන්ම තමයි ලියන්නේ. හැබැයි සමතුලිත වෙන්න ඕනේ නැහැ. ආරම්භක වෙලාවට හරි මැදදී හරි අවසානයේදී හරි තියෙන සංඝටක KC වල විදිහටම දානවා. C ගේ සාන්ද්‍රණයේ පළවෙනි බලය, D ගේ සාන්ද්‍රණයේ වර්ගය, A ගේ සාන්ද්‍රණයේ පළවෙනි බලය, B ගේ සාන්ද්‍රණයේ පළවෙනි බලය. මේ 1 1 1 2යි. ඉතින් QC ලියන විදිහටම අපි KC ලියනවා. KC ලියන විදිහටම QC ලියනවා. හැබැයි KC ලියන්න නම් අනිවාර්යයෙන්ම සමතුලිත වෙලා තියෙන්න ඕනි. QC ඕනම වෙලාවකට යන්න පුළුවන්. දැන් ඉතින් මේ ආරම්භක වෙලාවට හැටියට අපි ඉලක්කම් ආදේශ කරනවා. මතක තියෙන්න ඕනි මේ QC, KP, KC ලියනකොට මේ සංඝටක ළඟ අනිවාර්යයෙන්ම භෞතික අවස්ථාව ලියන්න ඕනි. ගෑස් ලියන්න ඕනි. මම හදිසියට ලිව්වේ නැති වුණාට. ෆිසිකල් කෙමිස්ට්‍රි වල තාප පාඩමේ චාලකයේ මේ එන්තැල්පියේ සමතුලිතතාවයේ භෞතික අවස්ථා ලිව්වේ නැත්තම් සමීකරණේ ගණන් ගන්නේ නැහැ. KP, KC වලදී තුලිතභාවයේ විතරයි බලන්නේ. නමුත් අපිට ඒවයි දුණක් කමන්නේ භෞතික අවස්ථාව පුළුවන් නම් ලියන්න. මේවයි නම් භෞතික අවස්ථාව ලියන්න නැතුව සමීකරණේවත් ප්‍රකාශනවල ලියලා වැඩක් නැහැ. ඒවා වැරදි කියලා ගණන් ගන්න. නමුත් අපේ නීතිය සම්මතයේ තමයි ප්‍රතික්‍රියාවක් නිවැරදි වීමට නම් අවශ්‍යතා 3යි. තමයිට මතකද ඒවා? මේක අපි කියන්නේ රසායනික ගණනය කිරීමේ පාඩමේදී. ඊට පස්සේ කියන්නේත් නැති වුණාට ඕනෑම වෙලාවක සමීකරණයක් නිවැරදි වෙන්න නම් ඒ අවශ්‍යතා 3 සම්පූර්ණ වෙන්න ඕනි. ඉතින් ළමයි පාඩම් මැද කරගෙන යනකොට අපෙන් අහනවා සර් මේවයි භෞතික අවස්ථා ලියන්න ඕනිද කියලා. ඉතින් අපි ලියන්න එපා කියලා කියන්න හොඳ නැහැ. සමීකරණයක් නිවැරදි වෙන්න සංඝටක නිවැරදි විය යුතුයි, භෞතික අවස්ථා දැක්විය යුතුයි, තුලිත විය යුතුයි. ඉතින් මේ අවශ්‍යතා 3ට ලියන්න ඕනි ඕනෑම සමීකරණයක් කියලා තියෙන්නේ. ඉතින් අපේ අර ඒ අවුරුදු වල කියලා තියෙනවා ලකුණු දෙන පටිපාටි වල මේකෙදී ඔය කර්මාන්ත පාඩමක් ලියනකොට භෞතික අවස්ථා නොලිව්වට ලකුණු දෙන්න කියලා. ඉතින් හැබැයි අපිට ඒක නීතියක් නෑ ඊළඟ අවුරුද්දෙත් එහෙම දෙයි කියලා. අපිට උගන්වනකොට රසායනික සමීකරණ ලියන ගණනය කිරීමේ පාඩමේදී කියනවා සමීකරණයක් නිවැරදි වෙන්න අර අවශ්‍යතා 3 තියෙන්න ඕනි. සංඝටක නිවැරදි විය යුතුයි, තුලිත විය යුතුයි, භෞතික අවස්ථා දැක්විය යුතුයි කියලා. ඒක නිසා තමන් ඉනෝගනික්ද ඕගනික්ද ෆිසිකල්ද කියලා බලන්නේ නැතුව භෞතික අවස්ථා හැම එකෙම දාන්න බලන්න. තුලිත කරන එක කොහොමත් කරන්න ඕනි. ඒක නිසා මේවා එතකොට නියතේ ලියනකොට මේ තැන්වල භෞතික අවස්ථා ලියන්න. ඔන්න මම QCට ආදේශ කරනවා. මේ පැත්තෙන් ආදේශ කරමු. එතකොට ඝන ඩෙසිමීටර් 1යි. එහෙනම් C ගේ 2 බෙදීම 1යි මවුල ඝන ඩෙසිමීටරයට පළවෙනි බලය. C ගේ 2 බෙදීම 2යි මවුල ඝන ඩෙසිමීටරයට මේකේ වර්ගය. මෙතන 2 බෙදීම 1යි මෙතනත් 1 බෙදීම 1යි මං ඝන ඩෙසිමීටර් 1යි කියලා පරිමාව ගත්තා මවුල ඝන ඩෙසිමීටරයට. මතක තියාගන්න ඕනි අපේ නීතියක් තියෙනවා භෞතික විද්‍යාවට වඩා ඒක වෙනස් කියලා කියන්නේ. අපේ ඉලක්කමක් පළවෙනි සැරේ පොතේ ප්‍රශ්නක උත්තරයකට ලියනකොට
ඒකට වටිනකම දෙන්න ඒකකයේ ලිවිය යුතුමයි. ඉතින් සමහර ළමයි මාකින් ස්කීම් එකේ විදිහටම උත්තරේ අරගෙන ගෙදර ඇවිල්ලා හදලා මාකින් ස්කීම් ආපුවම හදපුවම උත්තරේ තියෙනවා. ඉතින් මේ ලකුණු මෙච්චර මට තියෙන්න ඕනි කියලා දානවා. බලනකොට ඒ ළමයා පළවෙනි පියවරේ ඒකක ආදේශ කළා නැහැ. PV සමාන NRT දාලා ගාන හදලා KC දාලා ගාන හදලා. ඉතින් ඒකක නැත්තම් ලකුණු බිඳුව දාපු අවුරුදු තියෙනවා. ළමයා හිතනවා මට එන්න ඕනි නියතේ 6.5යි. අපි මට 6.5 ආවා කියලා ප්‍රශ්න පත්‍රයේ 6.5 ලියාගෙන ඇවිල්ලා ගෙදෙද්දිත් හදලා බලනවා. බලපුවාම ඉතින් හරියටම හැදුවා කියලා මුළු ලකුණුත් හදලා බලනවා. බලනකොට අර මුල පියවරේ ඒකක දාලා නැත්තම් ලකුණු දෙන්න එපා කියලා තියෙනවා. අවසානයේ උත්තරේ ළඟ ඒකක දාලා තියෙනවනම් උත්තරේටයි ඒකකේටයි ලකුණු කියනකොට මුළු ප්‍රශ්නෙට දුන්න ලකුණු වලින් 10න් පංගුවක් විතර හම්බ වෙන්නේ. ඉතින් ළමයි කල්පනාවෙන් භෞතික විද්‍යාවේ අන්තිම උත්තරේට විතරක් ඒකක දාපුවන් දෙන බව මාත් අහලා තියෙනවා. නමුත් අපේ කියලා තියෙනවා ඉලක්කමකට වටිනකමක් එන්නේ ඒකකයේ තියෙනකොට. එක වැඩි කිරීම 10 5යි කිව්වට කිසි වටිනකමක් නැහැ. වර්ග මීටරයට නිව්ටන් කිව්වම වටිනකම එනවා. ඝන ඩෙසිමීටරයට මවුල කිව්වම එනවා. ඒක නිසා මතක තියාගන්න පළවෙනි පියවර සමීකරණයක මොනවා හරි ආදේශ කරලා ඉලක්කමක් මුල්ම වතාවේ ලියනකොට අනිවාර්යයෙන්ම ඒකක ලියන්නම කියන කතාව. ඉතින් දැන් මට මෙතෙන්දී එනවා ඉලක්කම කීයක්ද? ගණනය කරපුවාම උඩ දෙකේ මෙතන දෙක දෙකෙන් බෙදුනම 1යි. මෙතන 2යි. 2 වැඩි කිරීම 1 වර්ගයේ 1යි. මෙතන 2යි. 2ට 2 කැපිලා ගියාම මට එන්නේ මෙතන 1යි කියලා. QC ආරම්භක වෙලාවේ දාපු මවුල වලට KCට අදාළව ආදේශ කළා QC එව්වා සමතුලිත විට නෙමෙයි. QC හොයපුවම මට ආවේ 1යි. හැබැයි මේකේ දීලා තියෙනවා නියතය 4ක් වෙන්න ඕනි කියලා. දැන් අපේ මේ දීලා තියෙන සම්බන්ධතාවයෙන් KCට වඩා QC අඩුයි. එතකොට මේක සමතුලිත වෙනකොට QC අගය KCට සමාන වෙන තත්වයට යන්න ඕනි. එතකොට බෙදීමේදී එන අගයක් විශාල වෙන්න ඉර යට අග ලවය යට තියෙන අගය ප්‍රතික්‍රියක ඒ කියන්නේ හරය ඒ ටික අඩු වෙලා උඩ ටික වැඩි වෙන්න ඕනි ලවය ප්‍රතිඵල ප්‍රතික්‍රියක අඩු වෙලා ප්‍රතිඵල වැඩි වෙනවා කියන්නේ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු විය යුතුයි. අන්න නීතිය QC හොයන්න අපි මොකද්ද ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක අවශ්‍ය දිශාගත වෙන විදිය හොයන්න අපි දාපු සංඝටක වලට අදාළව QC ගණනය කරනවා. ප්‍රතික්‍රියා ලබ්ධිය. එතකොට QC හොයන්නේ ඒ සලකන ලද ඕනෑම අවස්ථාවකට KC ප්‍රකාශයේ ආදේශ කරනවා. QP කියලා ගන්නත් පුළුවන් KP ගේ ආදේශ කළා. නමුත් අපේ සිලබස් එකට හඳුන්වලා දීලා තියෙන්නේ QC ප්‍රතික්‍රියා ලබ්ධිය. ඉතින් මේ ගණනය කරන අගය සමතුලිතතා නියතයට සමානම අගය ආවන බැරි වෙලාවත් මේ ගණනය කරපුවාම ඉලක්කම 4ම ආවනම් එහෙනම් ඒ වෙලාවෙම සමතුලිතයි. ඉදිරියට නැඹුරු වෙන්නේ නැහැ ආපසු නැඹුරු වෙන්නේ නැහැ දෙපැත්තටම සමාන වේග වලින් සිදු වෙනවා. දැන් මට මෙතන ආවේ මම ආයි කියනවා KCට වඩා QC අඩු වගයක් ආවනම් සමතුලිත වෙනකොට KC දක්වා ඒ වැඩි වෙන්න ඉදිරියට නැඹුරු විය යුතුයි කියලා කියනවා. බැරි වෙලාවත් මේ වෙලාවේ ගණනය කරනකොට මට ආවනම් QC 12යි කියලා වගේ අගයක්. 12යි කියලා වගේ අගයක් ආවනම් දැන් QC ලොකු වැඩි. සමතුලිත වෙනකොට මේක KCට බහින්න ඕනි. එහෙනම් බෙදීමේ අගයක ඉලක්කම කුඩා වෙන්න උඩ ඉන්න ලවය මේකේ ප්‍රතිඵල අඩු වෙලා ප්‍රතික්‍රියක වැඩි වෙන්න ආපස්සට ප්‍රතික්‍රියාව නැඹුරු විය යුතුයි. මේ බලන්න දෙවෙනි අවස්ථාවේ KCට වඩා QC විශාල නම් පසුපසට නැඹුරු විය යුතුයි. KC සමානයි QC නම් සමතුලිත වේ කියලා දැනගන්න ඕනි. ආන්නේ කතාව අපි බලන්න ඕනි. හරිද? ප්‍රතික්‍රියා ලබ්ධිය කියන එක. ඉතින් අපි ඔන්නේ කතා ටික දැනගන්න ඕනි KP KC යටතේ.